right 1.1 ගනුදෙනුව මුදලින් ලක්ෂ 5ක් අපි රුපියල් 1000 වලින් හදන්නේ උඩින්ම ලියාගමු. මුදලින් රුපියල් ලක්ෂ 5යි නැත්නම් 500යි 1000ක මෝටර දෙයයි ප්‍රාග්ධනය ලෙස හඳුන්වා දෙමින් ව්‍යාපාරය ආරම්භ කිරීම. ඔයගොල්ලෝ දන්නවා වත්කම් යටතේ ධන 500යි මුදල් ධන 1000යි මෝටර රථ ඒක ලේසිනේ. ප්‍රාග්ධනය යටතේ නැත්නම් හිමිකම යටතේ ධන 1500යි ප්‍රාග්ධනය. අයිතිකරු ගෙදරින් ගෙනල්ලා දාපු සම්පත් ටික. 1.3 ඔන්න සමහරව වරද්දගෙන තිබ්බා. සමහරු මගෙන් ඇහුවා මේක ලියන හැටි 400ක තොග මිලදී ගත්තා 100ක් සල්ලි වලින් ගෙව්වා ඉතිරිය පසුව ගෙවන්න එකඟ වුණා. මට නිකමට කියන්නේ මේක ලියපුවා ඉන්නවනම් අර පුළුවන් මේ අත උස්සන්න 400ක තොග ගෙනල්ලා 100ක් මුදලෙන් ගෙවලා ඉතිරිය පසුව ගෙවන්න එකඟ වුණා. ඉන්නවද? හදපු අය. right සඳරු හදලා තියෙනවා. අපි සඳරුගෙන් අහමු. කොහොමද වෙන්නේ සඳරු? තොගවත්කම වැඩි වේ ලක්ෂ 4යි. හරි. මුදල් අඩු වේ ලක්ෂයයි. ඔව්. මේ වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වේ. ඔව්. ලක්ෂ 3යි නේද? ඔව් සඳරුයි ලකිනී මේක හදලා තියෙනවා. ඔන්න බලන්න වෙන දේ. කඩේට ගියනවා ලක්ෂ 4ක තොග. කඩේ ඇතුළට රුපියල් ලක්ෂ 4ක තොග ආවා. ධන 400යි තොග කියන වත්කම. හැබැයි මුදලින් ගෙව්වේ 100යි. ඍණ 100යි මුදල්. right. පාරමී සුරංගනත් හදලා තියෙනවානේ. හොඳයි. මුදලින් ගෙව්වේ 100යි. සහ ඉතිරිය පසුව ගෙවීමට එකඟ වුණා කියන්නේ වගකීමක් ඇති වෙනවා 300ක. වගකීමේ නම තමයි වෙළඳ ගෙවිය යුතු දෑ. එහෙම නැත්නම් ණය හිමි වගකීම වැඩි වෙනවා 300කින්. right. ඔන්න ඔය ආකාරයට හඳුනා ගන්න ඕන මොකද්ද උනේ කියන එක. අපි බලමු ඊළඟ ගනුදෙනුව 1.5 300ක් පිරිවැය වූ තොග 500කට විකුණු අතර ඒ සඳහා 200ක් මුදලින් ලැබී ඉතිරිය පසුව ලබා දීමට එකඟ වීම. මට ඒක ලියපු අයත් උස්සන්න බලන්න. දැන් කලින් 3 දෙනෙක් හිටියා. මේකට බලමු. right ඒක සඳරු හදලා තියෙනවා. තව මේක ඉතර අමාරුද? ලකිනි හරි. ඉක්මනින් ඔක්කොටම මම මෙහෙම කරන්නේ නැහැ. නිකන් පොඩි අදහසක් ගන්න දෙන්නට හදපුවා ඉන්නවද කියලා. සෙව්මි හදලා තියෙනවා තව. පාරමී. කැදගෙන 4 දෙනෙක් ඉන්නවා හදපු. අනිත් අයට අත උස්ස ගන්න දන්නේ නැතුව නෙවෙයි නේද? හැදුවේ නැහනේ. right 3 දෙනා ඉන්නේ. අපි හැම එක ලකිනිගෙන්. ලකිනි කියන්නේ කොහොමද ලිව්වේ? තොග 300ක් අඩු වෙනවා මුදල් 200ක් වැඩි වෙනවා ණය ගැති 300ක් වැඩි වෙනවා එච්චරයිද? තොග අඩු වුණා. ඔයා කිව්ව එක හරි. 200ක් මුදලින් ලැබුණා ඒකත් හරි. නේද? ණය ගැතියන්ගෙන් දැන් තව 300ක් ලැබෙන්නත් තියෙනවා ඒකත් හරි. ණය ගැති වත්කම වැඩි වෙනවනේ. මමයි පැහැදිලි කරන්නම්. දැන් කීයක් ලාභද වැඩෙන්? 300ක තොග 500කට විකුණනකොට කීයක් ලාභද? 200. 200 එහෙනම් හිමිකම මොනව වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන 200 වැඩි වෙන්න ඕන. අන්න ලාභය කියලා වැඩි වෙනවා. දැන් ඔයාලට පළවෙනි මං ගියසදීත් කිව්වා ෆස්ට් ලෙවල් එකේ ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න කියලා. එහෙම ප්‍රැක්ටිස් කරලා තිබ්බනම් මේවා ටික ටික තේරෙන්න පටන් ගන්නවා. දැන් ඒවා එකට එකතු කරලා හදපුවා අර වඩා සංකීර්ණ අවස්ථා. බලන්න මම අයිත් පැහැදිලි කරන්නම්. ඔයාගේ කඩේ තියෙන තොග ටික විකුණනවා 300යි වටිනකම. 300කට ගෙනාපු තොග. පිරිවැය කියන්නේ ගත් මිල 300ක් වූ තොග. right. ඍණ 300යි තොග. ඔයාට මුදල් ලැබෙනවා 200ක්. right. මුදල් කියන වත්කම වැඩි වුණා 200ක්. ඒකත් හරිනේ. 300ක තොග විකුණන්නේ 500කට. හිතන්න මොන හරි 300ක මම ගෙනාපු තොගයක් 500කට විකුණනකොට තොග ටික වටිනකම අඩු වෙන්නේ 300යි. දැන් මට 500ක් සල්ලි ලැබෙන්න ඕන. නමුත් දැනට ලැබෙන්නේ 200යි. 200ක් සල්ලි දීලා ඒගොල්ලෝ කියනවා ඊටු ටික පස්සේ දෙන්නම්. එහෙනම් තව 300ක් පස්සේ දෙන්න එකඟ වෙනවා. ඒකත් අපිට වත්කමක්නේ. සල්ලි ටික ලාච්චුවට ආවම මුදල් වත්කම වැඩි වුණා. ලැබුණ නැත්නම් මට එයාව වත්කමක් වුණා. මේක අර ගත්ත කෙනා වත්කමක් වෙනවා. ණය ගැතිය.
වැඩෙන් ලාභයි කොහොම වුණත් 200ක්. අපිට අත්පිට වික්කද ණයට වික්කද ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි නේද? මම මේක රවුම් කරලා පෙන්නනවා. අපිට 500ක් වත්කම් වැඩි වෙලා තියෙනවා. තොග අඩු වුණාට 300ක් මේ වත්කම් දෙකේ එකතුව 500ක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් 200ක් ලාභයි. අන්න අපි කියවනේ වත්කම් වැඩිවීම තුලින් හෝ වගකීම් අඩුවීම තුලින් ඇති වෙන්න පුළුවන් කියලා මේ தත්ත්වය. එහෙමනම් අන්න හිමිකම වැඩි වුණා 200කින් ඒ ලාභය නිසා. මම ස්ලෝ යන්නේ ඔයගොල්ලෝ අත උස්සන ප්‍රමාණෙත් එක්ක. තව ටිකක් ඇත්තටම හදලා නම් අත උස්සන්න නැතුව නිකන් ඉන්න එපා. ඒ නිසා අභ්‍යාසය හදලා නම් කියන්න. එහෙම වුණොත් මගේ වේගය තව ටිකක් වැඩි කරනවා. නැත්තම් තව ස්ලෝ වෙනවා. ඉතින් එතකොට කියන්න බෑ එයා හිමිහිට කියන්න කියලා. ආයිකත් ඔයගොල්ලෝ මම මතක් කරන වෙලාවෙ කියන්නම්. මම වැඩි ඕපදූප කතා කරන්නෙම නැහැ. ඉතින් මේ සමහර ප්‍රචාර යනවා මම ස්ලෝ තමයි උගන්වන්නේ අරෝමෝ කියලා. ඉතින් මම බැලුවා මේ ඇත්තටම 2021 බෙජ් එකේ ඉස්සලම සිලබස් එක කවර් කරලා තියෙන්නේ මම. දැන් මගේ විෂයන් තුන ගත්තොතින් බිස්නස් ස්ටඩීස් ඉකෝන් ඒ අනිත් ICT කරන කට්ටිය පවා මම ඊට දැන් මාස දෙකකට ආසන්න කාලයක් යන විෂය දේශය ආවරණය කරලා අපි දැන් පේපර්ස් තමයි කතා කරගෙන යන්නේ මේ පාර 20 21 බෙජ් එකේ. අනිත් සිලබස් තවමත් ඉවර කළා නැහැ. දැන් මම ඉවර කළා ඉවරයි. මගේ සාමාන්‍ය ඔයගොල්ලෝ දැනගන්න එක සාමාන්‍යයෙන් විභාගයට මාස 7ක් තියා මම සිලබස් ආවරණය කරනවා. අශාන්ල එහෙම දන්නවා දැන්. අපේ ගිය අවුරුද්දේ හොඳ ප්‍රතිඵල ගත්තු කණ්ඩායම් දැන් ඒගොල්ලෝ ඉන්නවනේ අශාන්ල නංගි එහෙම සම්බන්ධලා. ඉතින් ඒ නිසා මේ සාමාන්‍යයෙන් තත්ත්වය තමයි වෙන ගැටලු ආවේ නැත්නම් දෙසැම්බර් වෙද්දී ඒ කියන්නේ අගෝස්තු වල විභාගෙ තියෙනවා නම් අපි දෙසැම්බර් වෙද්දී. ඒතර තව මාස 7ක් තියෙනවා අපිට පේපර් සාකච්ඡා කරන්න. ඒ නිසා එහෙම මොනවා හරි මඩ ගහන්න පුළුවන් නේද? අපි කියන්නේ අර පළ ඇති රුකටනේ පොළු ගහන්නේ ගල් ගහන්නේ කියලා ඒ වගේ එහෙම ඒවා එන්න පුළුවන්. කමන්නේ අපි ඉන්න කණ්ඩායම යමු වැඩක් කරමු කරලා පෙන්නමු. ඒකට ඉතින් ඕගොල්ලෝගේ සපෝට් එක ඕන වැඩ කරන්න. එච්චරයි තියෙන්නේ. අනිත් පැත්ත මම බලා ගන්නවා. එහෙම සැකයක් තියෙනවා නම් ඔන්න මම රේ දවස්වල පන්තියේදී කිව්වා වගේ සැකයක් තියාගෙන ඉන්න බෑ ඒක ගැලපෙන්නේ නැහැ. එහෙමනම් ඔයාට විශ්වාස තැනකට නවතින්න ඕන. රයිට්. මම කිව්වේ මේ විෂය දේශය ආවරණය කරනවා කියන එක බය වෙන්න එපා. අපි තමයි ඉස්සෙල්ලම විෂය දේශය ආවරණය කරන්නේ. ඒක තව මේ 20 21 ඔප්පු කරලා පෙන්නවා. ඉකෝන් එහෙම තාම ඒගොල්ලන්ට කරගෙන යනවා. බිස්නස් ස්ටඩීස් තාම ඉවර නැහැ. accounting නේ අමාරුයි කියන්නේ. නමුත් අපි විෂය දේශය ආවරණය කළා දැන් පේපර් උත් කරගෙන යනවා. ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ ඒවා මේගොල්ලන්ට දීලා විභාග ආකෘතියට ලියනවා. මෙන්න මම උත්තර පත්‍රිකා පෙන්නන්නේ පේපර් පෙන්නන්නේ. මේ තියෙන මෙන්න මේ ආකාරයේ උත්තර ලියන පත්‍රිකා දීලා. ඉතින් අද දීපු පේපර් එක. ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනුවත් වෙන්න බෑ නේද මේ මඩ ගහද්දි. රයිට්. මේ අද 20 21 කණ්ඩායමට දීපු පේපර් එක මේකේ උත්තර පත්‍රිකාව. මේ සියල්ල මගේ ගානේ සපයලා. ඉතින් ඒගොල්ලෝ වැඩ කරගෙන යනවා. රයිට්. ඔයගොල්ලෝ බය වෙන්න එපා. වැඩේ කරන් යන ඕන දෙයක් කියන කට්ටියට කියන්න දීලා අපේ පාඩුවේ වැඩ යමු. 1.5 මෙහෙමයි. 1.8ට මම එනවා එහෙමනම්. පුතේ 1.8 250ක තොග ණයට ගැනීම සරලයිනේ. ඒක මම ලියනවා වගේ අහහා ඉන්නේ. ධන 250යි තොග ධන 250යි තොග ණයට ගත්තේ ධන 250යි ණය හිමි. 250ක තොග ණයට ගත්තා. රයිට්. දැන් වෙන්නේ මොකද්ද? 50000ක තොග ටික ආයි හරවල යවනවා. අර ගත්තු තොග දැන් ඒක සමහරුන්ට එකපාරට හිතා ගන්න බෑ. 1.10 දැන් තොග ගත්තාම වත්කමත් වගකීමත් වැඩි වුණා නම් ගෙනාපු ටික ආයි හරවල යවුවොත් මේ දෙකම අඩු වෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. මේ ටික හරවල යවුවොත් 50000ක තොග කියන වත්කමත් අඩු වෙනවා. ඒ වගේම වගකීම ආපහු අඩු වෙනවා. දැන් මම ගෙවන්න ඕනේ නෑ තොග ටික හරවල යවුවනේ. ණය හිමි වගකීම අඩු වෙනවා. අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් අපි accounting වල උපකල්පනයක් තියෙනවා. ණයට ගත්තු තොග තමයි හරවල යවන්නේ කියලා. ඒ අවශ්‍ය දේවල් සරහනක් දාගන්න. අත්පිට මුදලට ගෙනාපුවා නෙවෙයි ණයට ගෙනාපුවා තමයි හරවල යවන්නේ කියලා අදහසක් තියෙනවා. එතකොට මේ தත්ත්වය වෙනවා ගැටලු ඇහුවොතින් වැඩි දුර මම තව සාකච්ඡා කරනවා. ඒ ගැන ගැටලු නැත්තම් කමක් නැහැ. 1.13. රයිට්. ඒකටත් මම අහන ඔයගොල්ලන්ගෙන් ලියපු කට්ටිය අත උස්සන්න බලන්න. සර් ඔව් අහන්න පුතේ. සර් ණයට ගත්තුවේ විතරක් හරවල යවන්නේ? ඒක තමයි. මේ ප්‍රශ්නේ ඇහුව නිසා මම ඔයාලට පැහැදිලි කරනවා. ඇහුවේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ නේ මට පැහැදිලි කරන්න. දැන් හිතන්න ලකිනි මම මේ සඳරුගේ කඩෙන් මගේ කඩේට විකුණන්න භාණ්ඩ ගෙන අත්පිට මුදලට. දැන් සඳරු තමයි මුදලාලි. එයා මට විකුණන්නේ අත්පිට මුදලට. හොඳට අහගන්න.
ඒතර එයාට මම කියන ලක්ෂයක මම ලක්ෂයක් සල්ලි දුන්නා එයාගෙන් භාණ්ඩ ගෙනාවා. රයිට් ගෙනල්ලා බලනකොට මේ ලක්ෂයෙන් අපි හිතමු 20000ක තොග මම ඉල්ලපුව නෙවෙයි සඳරු මට දාලා තියෙන්නේ. එයා වෙන වර්ගයකේ වේවල තියෙන්නේ. දැන් මම මොකද කරන්නේ මේ තොග ටික එයාට යවනවා. තොග ටික යවුවාම එයා මට ඒකට සල්ලි දෙයිද සාමාන්‍යයෙන් වෙන දෙයි. ඒ වෙනකොට තව භාණ්ඩ ටිකක් දෙයිද? මොකද කියන්නේ? වෙන භාණ්ඩ ටිකක්. වෙන භාණ්ඩ ටිකක් දෙන්න. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. භාණ්ඩ ටික තවත් භාණ්ඩ ටිකකට මාරු වුණා. එතන මම ලියන්න ඕනද තොග අඩු වේ තොග වැඩි වේ කියලා නෑ. වෙන තොග ටිකක් දෙන. ඒ જાතියම තොග මාරු වෙලා තියෙන එකට තොගයක් දෙනවා. හැබැයි ණයට ගෙනාවු ඕන දැන් දෙවෙනි අවස්ථාව. ණයට භාණ්ඩ ගෙනාවා. සඳරුගෙන් මම ලක්ෂයක භාණ්ඩ ණයට ගෙනා. දැන් ඒකෙන් 20000ක් හොඳ නැහැ කියලා මම එයාට හරවල යවනවා. හරි සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරවල වෙන්නේ එහෙම ණය ගනුදෙනු සිද්ධ වෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරවල. එතකොට ඒක හරවල යවුවාම හරිද? ණය ගනුදෙනුකද වෙන තත්ත්වය තමයි හරවල යවුවට පස්සේ ඉතින් ආයෙත් මට ඒ සඳහා අපි කියන හරපතක් දාලා යවනවා. ඒ සඳහා මට අවශ්‍ය නම් භාණ්ඩ ආයෙත් මම ඉල්ලුම් කරන්න ඕනේ නොමක් දාලා ඕඩර් කරන්න ඕනේ. ඒක වෙනම කතාවක් ඉතින් ඉස්සරහට යනකොට. ඒ නිසා ණයට ගෙන අප ටික හරවල යවුවාම අන්න මගේ කඩේ තොග ටික අඩු වුණා. සහ ණය හිමි වගකීම අඩු වුණා. ඔන්න ඔය අවස්ථාව හඳුනා ගන්න ඕනේ. පැහැදිලිද ලකිනි? ඔව් සර්. හරි. ඒ වගේ ඔයාලට ගැටලුවක් එනවා නම් පොඩ්ඩක්වත් හිතේ තියන් ඉන්න එපා. ටක් ගාලා ඒ වෙලේ අහන්න ඕනේ. එහෙම ඕපන් ප්‍රශ්න අහන්න ඕනේ. 1.13 ලක්ෂ 2ක් පිරිවැය වූ තොග 150ක ලාභයක් සහිතව ණයට විකිණීම. රයිට් මට කියන්න බලන්න ලියපුවා අතස්සන් ඉක්මනින් එක. හරි සඳරු වැඩ කළා තියෙනව නේද? පාරමී සුරංගනා හරි සෙව්මි හරි රයිට් ගොඩක් අය හොඳයි. අපි අහමු සෙව්මිගෙන්. සෙව්මි ඉක්මනින් කියන්නේ කොහොමද ලිව්වේ? තොග අඩු වෙනවා 200යි. ණය ගැති වැඩි වෙනවා 300යි. හරි. ලාභය වැඩි වෙනවා 100යි. රයිට් හරියටම හරි. වැඩි වෙනවා ණය ගැතිය. ඒක කොහොමද වෙන්නේ 100ට 50ක. අනිත් අය ඇයි හැදුවේ නැත්තේ කියලා මට ප්‍රශ්නයක් තියෙනවා. ලේසි. 200න් 150ක් තේරුණේ නැත්නම් O level ගණන් ප්‍රශ්නයක්. ඉතින් මම කියලා දෙන්නම් නේද? 200න් අපිට ලොකු ලොකු ගණන් නෑ බය වෙන්න එපා. 100ට 50ක් කියන්නේ කීයද තියෙන්නේ? මේ ලාභය හොයන්නේ එහෙමයි. 200කට ගෙන ආපු භාණ්ඩ 150ක ලාභාන්තයක්. ලාභාන්තිකයක් සහිතව. තව පොඩ්ඩක් එකට මේ කාකපාදයක් දාලා ලියා ගන්න වැඩි පැහැදිලි කිරීම 200ක් පිරිවැය වූ තොග කාකපාදයක් දාලා එතනින් පිරිවැය මත 150ක ලාභාන්තිකයක්. ඒක ලියා ගන්න. එතකොට වඩා හොඳයි. 200ක් පිරිවැය වූ තොග පිරිවැය මත පිරිවැය කියන්නේ ගත්තු මිලට. ගත්තු මිලට 150ක්. ඒක ලියා ගන්න පිරිවැය මත 150ක ලාභාන්තිකයක්. මොකද ඔකේ තව තත්ත්වයක් එනවා ඉස්සරහට සංකීර්ණ තත්ත්වයක්. ඒක මම එතනදි බලන්නම්. පිරිවැය මත එහෙනම් ගෙනාවු ගානට 150 කියන්නේ 100ක් ලාභයි ඕනේ. ලාභය 100යි. එහෙනම් ගත්තේ 200ට විකුණන්නේ 300ට. ඒක පොඩි දේවල්. එහෙනම් තොග අඩු වුණා 200ක්. දැන් ලැබෙන්න තියෙනවා 300ක්. ඒ වගේ ගානේ පොඩි පොඩි වෙනස්කම් කරනකොට අපිට ඒවට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕන. දැන් අද පේපර් එක තියෙනවා. ඉතින් පේපර් එකෙත් මම එහෙම වෙනස්කම් කරලා දෙනවා අමාරුම නෑ. අපි පොඩ්ඩක් මම ටිකක් විතර ඇඩ්වාන්ස් කරා බලමු අපි. රයිට්. මෙතන ලියමු ධන 100යි ලාභය. 1.13 එහෙමයි. රයිට්. අපි යනවා 1.15ට. 1.15 ගනුදෙනුව තියෙන්නේ 20000ක බොල් ණය ලෙස කපා හැරීම. ඒක දන්නවා ඔයගොල්ලෝ. බොල් ණය කියන්නේ ණයගැතියන්ගෙන් නිශ්චිතවම නොලැබෙන ණයනේ. නේද? බොල් ණය නිශ්චිතවම නොලැබෙන බව දන්නවනම් අපි තවදුරටත් එයා වත්කමක් ලෙස තියන් ඉන්නේ නැහැ. ණයගැති වත්කම අඩු වෙනවා. මෙන්න මේ භාණ්ඩ ණයට විකුණපු කට්ටියගෙන් මට මුදල් නොලැබී යන බව දැනගන්න. ඒක මට පාඩුවක්. පාඩු වියදම් ගණේ තමයි සලකන්නේ අපි. හිමිකම අඩු වෙනවා. වියදමේ නම බොල් ණය. රයිට් බොල් ණය කියලා වියදමක් ඇති වුණා. 1.5. ඔව් අහන්න බදේ. සර් එතන අර වත්කම් වල අඩු වෙන්නේ ණය ගැති කියලාද මේ මුදල් කියලාද? මුදල් අඩු වෙන්නේ නැද්ද? නෑ මුදල් අඩු වෙන්නේ නැහැ. දැන් හිතන්න මෙහෙම. අන්න එහෙම අහන්න ප්‍රශ්න සඳරු. එතකොට තමයි ඔයගොල්ලන්ට තියෙන ගැටලු මටත් පැහැදිලි වෙන්නේ. දැන් සඳරුගේ ව්‍යාපාරයෙන් අපි හිතමු පැතුම්ට භාණ්ඩ විකුණලා තියෙන රුපියල් 50ක්. අපි 20ට කියලා ගමු. 20000ක. හරි. ඔයගේ කඩෙන් භාණ්ඩ විකුණුවාම
දැන් ඔයාට ණය ගැතියෙක් නේ ඉන්නේ. සල්ලි ලැබුණේ නැහැ. රයිට්. දැන් එයාගෙන් ලැබෙන්න තියෙනවා. අපි හිතමු 15ක භාණ්ඩ 20කට විකුණුවා. වගේ 15ක තොග අඩු වෙලා මේ වගේ 20ක් ලැබෙන්න තියෙනවා. දැන් ණය ගැතියා කියන වත්කම ඉන්නවා 20ක්. දැන් පැතුම් වාට සල්ලි දෙන්නේ නැහැ කියලා දැනගන්න. අනිවාර්යයෙන්ම මුදල් වාට ලැබෙන්නේ නැහැ කියලා හරියටම දැනගන්න. පැතුම්ගෙන් වාට සල්ලි ලැබෙන්නේ නැහැ. එහෙමනම් තවදුරටත් අපි අර ඒක වත්කමක් කියලා සලකන්නේ. හරියට ඔයගේ ගෙදර තියෙන මැෂින් එකක් ගෙනාවු එකක් වැඩ ගන්න බැරි වෙනම කැඩිලා යනවා. ඊට ඒ වත්කමින් නැහැ නේද? නැති වෙලා යනවා. නැත්නම් තොග ටිකක් ගිනි අරගෙන හානි වෙනවා. මේ එකම සෙට් එකක් යන්නේ. කඩේ තියෙන තොග ගින්නෙන් හානි වෙනවා. අර තොග වත්කම නැති වෙලා යනවා. අර කලින් කිව්වේ යන්ත්‍ර වත්කම නැති වෙලා යනවා. අර ණය ගැති වත්කම නැති වෙලා යනවා. ඒක තමයි පාඩුවක් වෙන්නේ. ඒතරට සල්ලි අඩු වුණාද? දැන් පැතුම් ණය ඒ කියන්නේ බොල් වෙනකොට පැතුම්ගෙන් වාට මුදල් නොලැබී යනකොට ඔයගේ ලාච්චුවේ සල්ලි අඩු වෙනවද? සඳරු. නෑ. එහෙනම් අඩු වෙන වත්කමේ නම මොකද්ද? වෙළඳ ලැබිය යුතුද? ලැබිය යුතු ණය ගැතිය. ඉස්සර කිව්වේ ණය ගැතියනේ වෙළඳ ලැබිය යුතු වත්කම තමයි අඩු වෙන්නේ. අන්න එහෙම අහන්න. එතකොට මට පැහැදිලි කරන්න පුළුවන්. 1.15 මේක මාත් හරි කැමති සාකච්ඡාවක් වෙනවා නම්. මම තනියෙන් කතා කරනවට වඩා. ඒකට ඉතින් ඕගොල්ලෝ කටවල් අරින්න ඕන. රයිට්. 1.18 ගොඩනැගිලි කුලී 60ක් ගෙවීම. මම හිතන දැන් ඒව අමාරු නෑ. ඍණ 60යි ලාච්චුවේ සල්ලි ටික අඩු වුණා. හැමතිස්සෙම මේ ව්‍යාපාරය ඇතුලේ වෙන දෙයක් නේ අපි ලියන්නේ. මුදල් වත්කම අඩු වුණා. හිමිකමත් අඩු වුණා. හිමිකම අඩු වුණා අපි කියන්නේ මේකට වියදමක් ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කුලී නිසා හිමිකම අඩු වුණා. හරියට අපි යමු 1.20. කොමිස් ආදායම් 10ක් ලැබුණා. අර වගේමයි මුදල් වැඩි වුණා 10යි. මුදල් වත්කම වැඩි වුණා 10ක්. කොමිස් ආදායම් අන්න හිමිකම වැඩි වුණා. කොමිස් ආදායම් 10ක් වැඩි වුණා. රට ඊළඟට ණය ගැතියන්ගෙන් ලක්ෂයක් ලැබුණා. කොහොමද ලියන්නේ? ඒක ආදායමක්ද? ණය ගැතියන්ගෙන් ලක්ෂයක් ලැබීම ආදායමක්ද? දන්නයි උත්තර දෙන්න. නෑ සර්. ඒකද සල්ලි ලැබුණාට ආදායම් නෙවෙයි අපි යන්න අඳුර ගන්න ඕන තැන් හරියට. එහෙනම් 1.22 මොන බලන ආදායමක් නොවන හැටි. ණය ගැතියන්ගෙන් ලක්ෂයක් ලැබුණා කියන්නේ එක වත්කමක් තව වත්කමක් බවට පත් වුණා විතරයි. ණය ගැති වත්කම අඩු වෙලා මුදල් වත්කම වැඩි වුණා. මම වැරදිට ලියුවේ පැති මාරු කළා. මුදල් වත්කම වැඩි වුණා. ණය ගැතිය කියන වත්කම අඩු වෙලා ගියා. වට එක වත්කමක් තව වත්කමක් බවට පත් වුණා. හොඳයි. ණය ගැතියන්ගෙන් 100ක් ලැබුණා. 1.24 ණය හිමියන්ට 120ක් ගෙව්වා. වත්කම් ඍණ 120යි මුදල්. ලාච්චුවේ සල්ලි 120ක් අඩු වුණා. ගෙවන්නේ ණය හිමියන්ට. වගකීමත් අඩු වුණා. වෙළඳ ගෙවිය යුතු දෑ නැත්නම් ණය හිමි. අපි ඉතින් පරණ කට්ටිය ලියනවා මේ පරණ වචන ණය හිමියෝ. තාම පුරුද්දට ලියන. ඔයගොල්ලෝ ලියන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ. මේක ලිව්වත් තාම ලකුණු ලැබෙනවා. නමුත් මම හැමතිස්සෙම යෝජනා කරන්නේ අලුත් වචන ඔයගොල්ලෝ පාවිච්චි කරන්න විශේෂම දේශයට අලුතෙන් එන ඒවා. ඒකයි ඔව් අහන්න පුතේ. සර් අන්දවාගත් ඉපැයුම් කියන්නේ? ඒක මම කියලා දෙනවා. එතනට එන්න තමයි මම මේ ඩිංග ඩිංග. අද කියලා දෙනවා ඒක. අපි ඊළඟට යමු. හරි. හොඳයි ඔයගොල්ලෝ ඒව ගැන බලලා තියෙනක සතුටුයි. ඉස්සරහට ගිහිල්ලා සමහරු බලන්න දැන් ඒවයි ප්‍රතිඵල ලැබෙයි ඔයගොල්ලන්ට. සමහරු දන්නේවත් නෑ අද කතා කරන්නේ මොන ගානද? ඒකේ තියෙන කරුණු ඒව දන්නේ නිකන් දැන් ලියන. සමහරු මේවා හදලා ඒගොල්ලෝගේ හිතේ ප්‍රශ්න තියෙනවා. මොකද්ද මේ වචනේ? මේ ගනුදෙනුව කොහොමද ලියෙන්නේ? මට වැරදුනේ ඇයි? හදපු එක. අනේ ඒගොල්ලෝ තමයි ඒවට උත්තර හොයන කට්ටිය ඉහළ ප්‍රතිඵලයකට යනවා. ඒක වළක්වන්න බෑ. මුකුත් නැතුව අද කෙලිම මේක ගත්තා. ඔන්න දැන් වාඩියන. ඒ එහෙම බෑ පුතේ. ඒ ලෙවල් වලදී ඉතින් එහෙම කරන අය රැඳෙන්නෙත් නෑ අගවේදී මාත් එක්ක. තේරුණාද? ලොකු පිරිසක් සමහරට එකතු වෙන පන්ති තියෙනවනේ නේද? ඒවයි ඉතින් ඔහේ ඉන්න හැම මට්ටමෙම. මගේ ළඟ ඇත්තටම රැඳිලා අග වෙනකන් ඉන්නේ යම් මට්ටමක අය විතරයි පහුගිය අවුරුදු ගණනාවෙම අත්දැකී. දැන් මොකද මේකට අනුගත වෙන්නේ නැති කට්ටිය මෙච්චර කියලා හතරවෙනි පාඩමේදී හැලෙනවා. ඒක දන්නවා. එතනම හැලෙන්නේ නැති කට්ටිය ටික කොහොම හරි එල්ලෙලා හිටියොත් බොරුවට හරි හයවෙනි පාඩමේදී නවතිනවා. තනි ව්‍යාපාර මූලික ප්‍රකාශ ඔන්න බලන්න බොරුද කියලා. ඒ නිසා මේ දේවල් ටික කරොත් මාත් එක්ක ඉන්න පුළුවන්. නැත්නම් නම් පවතින්නේ නැහැ. රයිට්. හොඳයි.
මම රඳවා ගත්තේ පෙම් කියන්න ලකිනේ කොටසදී මෙන්න 1.27 1.27 ලක්ෂ 5ක බැංකු ණයක් ලබා ගැනීම. කඩේට සල්ලි එනවා ලක්ෂ 5ක්. මුදල් කියන්නේ වත්කමක්. මුදල් වත්කම වැඩි වුණා ලක්ෂ 5යි. වගකීමක් වැඩි වෙනවා බැංකු ණය. මේවා සරලයි. O level නේ. ඒ O level මට්ටම. බැංකු ණය වැඩි වෙනවා ලක්ෂ 5කින්. 1.29 වැටුප් ගෙව්ව 50යි. ඍණ 50 මුදල් වත්කම අඩු වුණා. වැටුප් කියන්නේ වියදමක් කියලා අපිට අවබෝධ වෙන්න ඕන. වියදම් නිසා හිමිකම අඩු වෙනවා. ඒක අපි කතා කරලා තිබ්බේ. right 1.31 දැන් ලෝචනානේ කඩේ පටන් ගන්න. ලෝචනා විසින් පෞද්ගලික ප්‍රයෝජනට 10000ක සල්ලි 20000ක භාණ්ඩය අරන් යනවා. right ඒවට කියන තනි නම ඔයගොල්ලෝ දන්නවා ගැනිලිනේ. නේද? දැන් ගැනිලි කරාම 1.31 මෙන්න 10000ක මුදල් අරන් යනවා. ලාච්චුවේ තියෙන සල්ලි 10000ක් අඩු වෙනවා. වත්කමක් අඩු වුණා. සහ 20000ක භාණ්ඩ අරන් යනවා. තොගත් අඩු වුණා 20000ක. ඒකත් වත්කමක්නේ. දැන් පොඩි චිත්‍රයක් හැදෙන්න ඕන ඔළුවේ. කඩේ ලාච්චුවේ සල්ලි ටිකක් අඩු වුණා. කඩේ තිබ්බ භාණ්ඩ ටිකක් අඩු වුණා. මෙන්න දැන් හිමිකම අඩු වෙනවා 30කින්. ඔව් ඒකට අපි කියන්නේ අඩු වෙන හිමිකමට කියන්නේ ගැනිලි. අයිතිකරු ගැනිලි කරපු නිසා තමයි හිමිකම අඩු වෙන්නේ. හොඳයි දැනට හදපු අයගෙන් මේ සියල්ලම හරියයි. ඒ කියන්නේ ඔය ගනුදෙනු ටික ඔක්කොම හැමෝම ලියලා තිබ්බා. එකක්වත් වැරදි නැහැ. මෙහෙම ඉන්න ඕන මට කිය. yes කියලා මැසේජ් එකක් දාන්න. නැත්නම් එකක් වැරදියි 1යි කියලා මැසේජ් එකක් දාන්න. දෙකක් වැරදියි 2යි කියලා මැසේජ් එකක් දාන්න. සෙව්මි හොඳයි නේද? සෙව්මි ඔක්කොම හරි. ඉන්න සෙව්මි හරි ලකිනි හරි සඳරු හරි. right. තව ඉන්නවද? හා අශාන් අපේ මේ පාරමී සුරංගනා හරි ඔක්කොම නේ. පාරමී ඉතින් අපි අයියාගේ අඩුව මේ පාර සම්පූර්ණ කරමු කොහොම හරි. ගිය පාර ඇත්තටම අයියා අපි ලොකු රෑන්ක් එකක් බලාපොරොත්තු වෙමින් හිටියා කොහොම හරි. මොන හරි ප්‍රශ්නයක් නිසා බැරුණානේ නේද? 17ද 19ද මට දැන් ආයිත් මතක නැහැ. කීයද පාරමී අයියාගේ රෑන්ක් එක ආවේ? 19. 19 නේ හරි. ඔව්. 19 වුණානේ. මේ ඇත්තටම මම 1 2 3 හිතේ තිබ්බ අය. මම පොඩි ප්‍රශ්නයක් එන්නේ නැති. ඉතින් අපේ මගේ විෂය අඩුවක් වුණ නැහැ කියලා ඉතින්. අශාන්ම කියන ඔක්කොම ටික හදාගත්තා. නමුත් කොහේ හරි දැන් ඔයගොල්ලෝ අනිත් විෂයන් දෙකත් බැලන්ස් එක කරන් යන්න. ඒත් එක්කම ඉතින් ඒ අඩුව මං බලමුනේ. අංගි හරි පෙරෙවුවොත් අයියට සම්පූර්ණ කරලා දෙන්න බැරි වෙච්ච එක අපිට. අපේ උපරිම සපෝට් එක දෙනවා. හොඳයි. අපි යමුනේ මේකේ අංක 2. දැන් පුතේ මෙන්න රඳවා ගත්ත ඉපෙම කියලා දෙන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ලකින ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න. අපි පොඩි සමීකරණයක් ඉගෙන ගමු අලුතෙන්. දැන් මේක කොහෙවත් වගේ ලියලා නැහැ පොතේ රඳවා ගත්ත ඉපෙම කියලා එකක්. විෂය නිර්දේශය තුලත් එහෙම වෙනම උගන්වන්න නැහැ. නමුත් පාස් පේපර්ස් ගත්තාම විභාගයේ එහෙම ඇවිල්ලා තියෙනවා සහ පාට එක අදාළයි. ඒ නිසා මේක දැම්ම නැහැ. අර මේව කිව්වොත් නෑ සමීකරණයේ ප්‍රශ්න ඇතුලේ උසස් පෙළ විභාගවල ඇවිල්ලා තියෙනවා. එහෙම කිව්වොත් මම විභාග අංකත් එක්ක පෙන්නන්න. මට ඉස්සෙල්ලම කියන්න මෙහෙම. ලාභය ගණනය කරේ කොහොමද? ඔයගොල්ලෝ දන්න තැනින් මම වැඩේ දෙන්නම්. ලාභය කොහොමද හෙව්වේ? ආදායම් වලින් වියදම්. ඔව්. එතන ලාභ හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ආදායම් වියදම් ප්‍රවේශය ගිය සතියේ කියලා දුන්නා. අද අපි ඉගෙන තවදුරටත් කතා කරනවා. දෙක ශුද්ධවත්කම් ප්‍රවේශය. අග ශුද්ධවත්කම් වලින් මුල ශුද්ධවත්කම් අඩු කළා ගැනිලි එකතු කළා අමතර ප්‍රාග්ධනය අඩු කරපු ප්‍රවේශය. ඒකට කියන ශුද්ධවත්කම් ප්‍රවේශය. ලාභ සමීකරණය ඒක. දැන් අපි මේකට යමු. ලාභය හොයන්න පුළුවන් ආදායමෙන් වියදම අඩු කළා. ආදායම ඍණ වියදම. right. දැන් මේ අදහස වාට හොඳටම තේරෙනවා. ලාභය කියන්නේ ආදායම ඍණ වියදම. දැන් යම් ව්‍යාපාරයක මම පොඩි උදාහරණයක් ගන්න. අපි නවීන්ට කඩයක් දාලා දෙමු. නවීන්ගේ බිස්නස් එක ඊයේ උදේ පටන් ගන්න. මේ ඊයේ උදේ මේ හවස
අපි යම් කාල සීමාවකට තමයි මේ ඔක්කොම හදන්නේ. ඉස්සරහට යනකොට අවුරුද්දකට, මාසයකට, මාස 3කට ඒ වගේ කාල. දැනට මේ දවසකට ගමු තේරෙන්නේ. මෙයා මේ කඩේ පටන් ගන්නවා. right. අපිට මෙහෙම උදේ කඩේ පටන් ගන්නෙද්දි මෙයාගේ හිමිකම. එයාට කඩෙන් අයිතිය තියෙන රුපියල් 1000ක. right. දවස තුල මෙයා ආදායම් උපයනවා රුපියල් 800ක්, වියදම් කරනවා රුපියල් 400ක්. ඒ වෙන මොකුත් කතන්දර නැත්තම් ගිය සතියේ කියලා දුන්න හවස හිමිකම කීයද? හවස් වෙද්දි මෙයාට කීයක් ගෙදර ගෙනියන්න පුළුවන්ද කඩේ? තේරුන්නේ නැහැ. ඔන්න උදේ ගෙදරින් රුපියල් 1000ක් ගෙනල්ලා දාලා පොල් විකුණන්න පටන් ගත්තා. ඒකෙන් රුපියල් 400ක පොල් ගෙනල්ලා 800කට විකුණුවා. පොඩිට හිතනවා මේකට බහින්න වැඩේට. දැන් මේ වැඩ ඉවර වෙලා හවසට ඔයාට කොච්චර ගෙදර ගෙනියන්න පුළුවන්ද කඩේ? ඔව් 1400 ඔව් සම්පූර්ණ 1400. ඔව්. ඒ 1400 හැදෙන්නේ කොහොමද? අර උදේ ගෙනල්ලා දාපු 1000 එහෙම්මම තියෙනවා. ඊට අමතරව ඒකට මොකද්ද මේ එකතු වෙන්නේ? ලාභය. පැහැදිලිද? ලාභය එකතු වෙනවා. මේ 1000යි පොඩි සරල කතාවක් නේ. කෙන්දර හවස වෙද්දි අන්නවට 1400ක හිමිකමක් තියෙනවා. අපි මෙහෙම කිව්වොත් දැන් එහෙමනම් ඔයා දන්නවා හිමිකමට බලපාන ගනුදෙනු 4ක් තියෙනවා කියලා කිව්වනේ. හිමිකමට බලපාන ගනුදෙනු 4. මට ආයෙත් කියන්න මොනවද මේ ගනුදෙනු 4? ආදායම් වියදම් ප්‍රාග්ධනය ගැන. හොඳයි උත්තර දෙන්න. එහෙම ආදායම් වියදම් ප්‍රාග්ධනය යෙදවීම සහ ගැනීම. හරි. ආදායම් සහ වියදම් වල වෙනසට අපි කිව්වේ දැන් මේ දෙක වෙනකොට ඕනනම් අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? ලාභය. අලාභයක් වෙන්නත් පුළුවන් නේ. වියදම් වැඩි නම් අලාභයි කියලා කියනවා. මේ 1400 මෙතන ලියන්න. දැන් මේ හොඳින් ඔන්න අවබෝධ කරගන්න. දැන් මම කාරණේට බහිනවා. මෙන්න මේ උපයපු ලාභයෙන් දැන් ගෙදරින් ගෙනල්ලා දැම්ම බවක් හිතන්න එපා. ඒක අපි වෙනම කතා කරමු. අයිතිකරු ගෙදරින් ගෙනල්ලා දානවා කියන එක වෙනම ගමු. මෙන්න මේ ලාභයෙන් අයිතිකරුට ගෙදර ගෙනියන්න පුළුවන් යම් ප්‍රමාණයක්. ලාභ උපයන එකකින් ඒ කියන්නේ ව්‍යාපාර දින සම්පත් ගෙදර අරන් යනවා කියන්නේ අර උපයන ලාභයෙන් ටිකක් නේ ගෙදර අරන් යන්නේ තවත් විදියකට කිව්වොත්. මේ ගෙනත් දාපු ටිකෙන් ගෙනිනවා කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. නමුත් අපි කියන්නේ මේ ව්‍යාපාරයක අයිතිකරුවෙක් ගෙනියන්නේ සාමාන්‍යයෙන් උපයන ලාභයෙන් ටිකක් තමයි අරන් යන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදරින් ගෙනල්ලා දාපු ටික අරන් ගිහලා හරියන්නේ නැහැ නේද? ලාභ උපද්දවල ඒකෙන් ටිකක් ගෙදර අරන් ගියාට කමක් නැහැ. ඒ අදහස තමයි තියෙන්නේ. ඇත්තට මේක සමාගම් වලට වගේ යනකොට ඔබට එතෙන්දි තමයි මේක හොඳටම දැනෙන්න පටන් ගන්න. 13 ශ්‍රේණියේ දෙවනි පාඩම අපේ ගිණුම් කරන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ අන්තිම පාඩමේදී තමයි මේක හොඳටම දැනෙන්නේ මම මේ කියන එක. එදාට මම මතක් කරන්න. මෙතෙන්දි කිව්ව බව. මේ උපයන ලාභයෙන් තමයි කොටස්කරුවන්ට සමාගමක අයිතිකරුවන්ට කියන කොටස්කරුවෝනේ. මුල්ම පාඩමේදී කියලා දුන්නා. ඒතර මේ උපයන ලාභයෙන් පංගුවක් තමයි ඒගොල්ලන්ට දෙන්නේ. ඒකට කියන නම මොකද්ද? සමාගමක ලාභයෙන් කොටස්කරුවන්ට දෙන පංගුව ලාභාංශ. අන්න ලාභාංශය. දැකද මේ වචනේ පවා උන දැන් තේරෙන්න ඕන ටික ටික. මේ සියල්ල සම්බන්ධයි. එහෙනම් අපි තනි ව්‍යාපාරයකටත් මේක බද්ධ කරොතින් මේ උපයන ලාභයෙන් ටිකක් ගෙදර ගෙනියන්න පුළුවන්. ඔන්න මම කතාවට එනවා. දැන් මේ ව්‍යාපාරයෙන් නවීන් ආදායම් වියදම් මෙහෙම තියෙනවනේ. මට ඉන්න මදි මම මෙතන ලියන්න. මේන් ගැනිලි කරනවා රුපියල් 100ක්. ගෙදර අරන් යනවා 100ක්. මට කියන නැවතත් මේ ව්‍යාපාරේ ලාභ කීයද? ඊයේ දවසේ නවීන්ගේ කඩේ ලාභ කීයද? මේ මේකේ 400. 400කට බාණ්ඩ ගෙනලා 800ට එක 400. දැන් මේ 400න් 100ක් ගෙදර අරන් ගියාම ඊයේ දවස තුල ඉපෙවනේ ලාභ. දැන් පොඩි චිත්‍රයක් හදාගන්න.
උදේ 1000ක් දාලා කඩේ පටන් අරන් දවස තුල 400ක් ලාභ ඉපෙවුවනේ. මෙයාට ඕන මේ 400 මරන් යන්න පුළුවන්. මං කියන්නේ ඕන පුළුවන් උපයපු ටික. නමුත් එයා ඒකෙන් 100යි ගෙනියන්නේ ගෙදර. ඉතුරු 300 ගෙදර ගෙනිච්චේ නැහැ. කඩේ මොනව කළා තිබ්බද මේක? ඒ 300 ගෙදර ගෙනියන්නේ නැතුව කඩේ මොනව කළා තිබ්බද? මට වචනයක් දෙන්න පුළුවන්. රඳවාගේ. රඳවල දැන් රඳවාගෙන තියෙන ලාභය. දැන් මට කියන්නේ මේක ඇතුලේ රඳවගත්තු ලාභය කීයද මෙයා? 300. 300 ඔය කොහොමද ඔය රඳවාගත් ලාභය හෙව්වේ? මොකකින් මොකක් අඩු කළාද? ලාභයෙන් ගැනිලි. අන්න හරි. ලාභේ රින අන්න එහෙම අවබෝධ වෙන්න ඕන. කටපාඩම් කරන්න එපා එකක්වත්. ලාභයෙන් ගැන්ලි අඩු කළා. එහෙනම් රඳවාගත් ලාභය කියන එකට මට තවත් සමීකරණයක් හදලා කියන්න පුළුවන්ද? ලාභය වෙනුවට දාන්න මොකද? ආදායම් සහ වියදම්. මෙයා වෙනුවට දානවා ආදායම් ඍණ වියදම්. ඍණ ගැනිලි. පැහැදිලිද බලන්න? නෑ රඳවාගත් ලාභයට තමයි රඳවාගත් ඉපයුම් කියලා ලස්සන නමක් දාලා තියෙන්නේ. සමාන නම. ලාභයෙන් රඳවාගත්තු ප්‍රමාණය, රඳවාගත් ඉපයුම්, ඉපයීමෙන් උපයගත්තු ප්‍රමාණය. අයිතිකරු 1000ක් දාලා එයා උපයගත්ත 400ක්. ඒ 400න් 100ක් ගෙදර ගෙනහිලා 300ක් රඳවලා තිබ්බා. ලකිනි පැහැදිලිද? ඔයා තමයි ප්‍රශ්නේ ඉස්සෙල්ලම ඇහුවේ. ඔව් සර්. හරි. එහෙනම් අපි ඒකනේ පොඩි නෝට් එකක් දාගමු කොහේ හරි. ඔයාට ඉඩ තියෙන තැන. ඔව්. සර් දැන් මේ ගැනිලි කරන්නේ ව්‍යාපාරයේ තියෙන ලාභයෙන්නේ. ඔව්. අලාභයක් තිබු ව්‍යාපාරයක. ඔව් අලාභ තිබ්බත් ගැනිලි කරන්න පුළුවන්. අපිට බෑ කියන්නේ නැහැ. පැහැදිලිද? එතකොට සර් ඉපයුම් ඔයාගේ ප්‍රශ්න හොඳ ප්‍රශ්නයක්. මෙන්න දැන් පුතේ තනි ව්‍යාපාරයක අපිට සීමාවක් දාන්න බෑනේ. අලාභ නම් අයිතිකරුට ගෙනියන්න එපා කියන්න බෑ. එතකොට අපිට රඳවාගත් ඉපයුම් කියන එක ඍණ උත්තරයක් එනවා. අපි හිතමු දැන් මේ අභ්‍යාසයේම ඔයාලට මම ලියලා පෙන්නන්නම්. 500ක් ආදායම් ඉපෙව්වා. 800ක් වියදම් කරා. මොන හරි හේතුවක් නිසා ඒ කාල සීමාවේ වියදම් වැඩි. දැන් අයිතිකරු අහම්බෙන් හරි 100ක් අරන් ගිහලා තිබ්බොත් දැන් රඳවාගත් ලාභය කියන කෙනේ මොන උත්තරයක්ද? ඍණ 300. ඍණ උත්තරය. ඍණ 400 කියනවනේ පුතේ 100කුත් අරගෙනත් ගිහලානේ. අලාභයේ ඍණ 300යි. තව ඍණ 100යි කියන්නේ අපි එච්චර දැම්ම හිතන්න එපා. එහෙම ඒවා එන්න පුළුවන්. දැනට අපි මුල ඉමු. මොකද ඔයගේ ප්‍රශ්නේ හොඳයි. ඔක ටිකක් එහා ඊළඟට අහන්න ඕන ප්‍රශ්නයක්. ඔන්න ඒකට තත්ත්වය. හොඳයි මම ඔයාලට විතරක් පැහැදිලි කරා. අනිත් පැත්ත එක අපි එහෙම ගණන් ඉදිරියේදී හදමු. සඳරු හරිද ප්‍රශ්නෙට උත්තරේ? හරි සර් හරි. ඔව් සංකල්පයක් විදිහට ඒක. නමුත් ඕක මේ සමාගම් වල වගේ ලාභාංශ දෙන්නේ අර උපයන ලාභයෙන් ඒකට ඉතින් හරියටම මැච් වෙනවා. අපි මේක ටික ටික අරන් යන්නේ සමාගම් ළඟට. ඒ අතරේ තනි ව්‍යාපාරවල දැන් හවුල් ව්‍යාපාරවලත් එහෙමයි. හවුල් ව්‍යාපාරයක ගත්තත් ලාභ බෙදලා දෙන්නේ ලාභ තිබ්බොත් තමයි. නැත්නම් ඉතින් අලාභ තමයි බෙදෙන්නේ. එහෙමත් බෙදෙනවා ලාභ. අපි හිතන් දියමු විසර්ජන ගිණුම කියලා එකක් ගහලා එහාට ලොකු කොටස් ඒවා. දැනට පොඩි අවබෝධයක් ගන්නවා. අලාභය ගැන හිතන්න එපා ලොකුවට. ඒවා මම ටික ටික දෙන්නම්. මෙන්න මේ ලාභයෙන් gedara රංගිය ප්‍රමාණය ගැනිලි අඩු කරාම අපි කියනවා රඳවාගත් ඉපයුම්. අපි ලියමු රඳවාගත් ඉපයුම්. පොඩි අනුමාත්‍රකාවක් ලියා ගන්නවා ඊට තියෙන ඕනෑම තැනක. වැදගත් කතාවක්. රඳවාගත් ඉපයුම්. එලෙයිරක් රඳවාගත් ලාභ සමාන නම. රඳවාගත් ලාභ. ඊට ලියන්න ව්‍යාපාරයක් යම් කාලච්ඡේදයක් තුල ඉපැයූ ලාභයෙන් අයිතිකරුවන්ට බෙදා හරින ලද වටිනාකම.
එතන ලියා ගන්න වරහන් තුල අපිට දැනට ගැලපෙන විදිහට ගැනිලි. අයිතිකරුවන්ට බෙදා හැරිය කියන්නේ ගැනිලි. අයිතිකරුවන්ට බෙදා හරින ලද වටිනාකම වරහන් තුල ගැනිලි. අඩු කළ පසු ලැබෙන අගය වේ. අඩු කළ පසු ලැබෙන අගය වේ. අඩු කළ පසු ලැබෙන අගය වේ. right එහෙම කියලා මෙන්න මේ දෙක ලියාගත්තා නම් හොඳටම ඇති. රඳවාගත් ලාභය කිව්වහම අපිට අයිති වෙන දේ. දැන් අපි එහෙම සමීකරණයක් හදන්න යනවා. ඉක්මනින් මේක ලියලා මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. අනිත් පැත්ත මට ඉක්මනින් මෙසේජ් කරන්න හරිද නැද්ද කියලා. සමීකරණ දෙකක් ලියන්න විතරයි තියෙන්නේ. රඳවාගත් ලාභය සමානයි ලාභය හරි ඍණ- සර්. හරි. අපි යමුනේ ඊළඟ කොටසට. රඳවාගත්තු ලාභය කඩේ රඳවල තියෙන වටිනාකම. උපයපු ලාභයෙන් ගෙදර ගෙනියන්න නැතුව කඩේ කොච්චර ඉතුරු කරලා තියෙනවද? හොඳයි එහෙනම් අපි දැන් ඒකත් උදව් කරගෙන එනවා මේ level 2 වල ප්‍රශ්නාංක 11 ප්‍රශ්නාංක 11 රෝම ඉලක්කම් 2 හදන්න මම වෙනවා. ඒක හදපුවා ඉන්නවනේ මට මෙසේජ් කරන්න රෝම ඉලක්කම් 2 ඕකේ කියලා. නැත්නම් පුළුවන් නේ දෙවෙනි ප්‍රශ්නේ හැදුවා කියලා දාන්න. අදහසක් ගන්නයි මට ඕන ඔයගොල්ලෝ ගැන. ජංගම නොවන වත්කම් ධන ජංගම වත්කම් සමානයි ප්‍රාග්ධනය. අන්න එතකොට ප්‍රාග්ධනය තනි වෙනවා එතකොට. ලාභ ටික වෙනම හිමිකමේ කොටස් දෙකක් හැදෙනවා. හිමිකම තුල සංරචක දෙකක් බවට පත් වෙනවා. මෙච්චර කල් අපි දැනන් හිටියේ හිමිකමේ එක කොටසයි. රඳවාගත් ඉපැයුම්. ධන බැංකු ණය නෑ ජංගම නොවන වගකීම්. ධන ජංගම වගකීම්. හොඳයි අපි එහෙනම් හදාගෙන එමු ඉස්සරහට මේක නේද? එකයි එක. අපි දහස් වලින් හදන්නේ ඒ බවත් උඩින් පෙන්නමු. කෙලවරෙම ලියමු නේද? දැන් මේක කලබල වෙන්න එපා. මේ තියෙන්නේ අපි දන්න සරල සමීකරණයම තමයි. මට මොකද දැනෙන්න ලිව්වොත් මේ තියෙන්නේ වත්කම්. එහෙම ලියන්න ඕනේ නෑ. ලියාගත්ත කියලා ගැටලුවකුත් නැහැ. වත්කම්. අනේ හිමිකමේ කොටස් දෙකක් අපි හඳුනගෙන තියෙනවා දැන්. හිමිකම්. මෙච්චර කල් හිමිකම එක සංරචකයයි දැක එක කොටසයි. වත්කම් සමාන හිමිකම් ධන වගකීම් කොටස් දෙකක් තියෙන වගකීම්. පැහැදිලි නේ? අවබෝධ කරගන්න එකයි වටින්නේ. එකයි එක මම දැන් ඉක්මනින් යනවා 500ක්
නෝට් කරගන්න ඉක්මනින් සමහරව ලියනවත් දන්නේ නැහැ නේද? right එහෙනම් දැන් මම ලියනවා මුදලින් 500ක් සහ 1000ක මෝටර රථ ප්‍රාග්ධන ලෙස හඳුන්වා දෙමින් ව්‍යාපාරය ආරම්භ කිරීම. දැන් ඔන්න පරිස්සමෙන් එමු. හරියට බෙදා ගන්න ඕන. ජංගම නොවනවත්කම් වැඩි වෙනවා 1000කින්. ඔබ ලියන්න අවශ්‍ය නැහැ මොනවද වර්ගය කියලා. නමුත් පැහැදිලි කරගන්න ඕනේ නම් වරහන් තුල මෝටර රථ කියලා ලියා ගන්න. ආයි ජංගමවත්කම් වැඩි වෙනවා 500කින්. මුදල් කියන්නේ ජංගමවත්කමක්. මම දැනට ලියලා පස්සේ මකන්නම්කො. මෙන්න මෝටර රථ කියන්නේ ජංගම නොවනවත්කමක්. මුදල් කියන්නේ ජංගම වත්කමක්. right දැන් මට ඔයගොල්ලෝ කියන්නේ මේක හිමිකමේ මොන තීරුවටද එකතු කරන්නේ? ප්‍රාග්ධනයේද රඳවාගත් ඉපැයුම? ප්‍රාග්ධනය. හරි සරලයි. ප්‍රාග්ධනය. ඒ අයිතිකරු ගෙනල්ලා දැන් මේ ලාභ වලින් කතන්දරයක් නැහැ මෙතන. තවදුරටත් ඔයාලට පැහැදිලි කරොත් දැන් රඳවාගත් ඉපැයුම් තීරුවට එනවා අයිතම 3ක්. මොකක්ද දෙන්න පුළුවන් කරුණු 3? ආදායම් වියදම් ගැනිලි. ආදායම් වියදම් ගැනිලි 3ම මේකට ලියන්න ඕන. පොඩි හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේක විභාග වල ඇවිල්ලා තියෙනවා උසස් පෙළ. ආදායම් වියදම් ගැනිලි 3ම මේකට ලියන්නේ. සමහරු මම එහෙම විස්තර කියන්න හොඳ නැහැ. නමුත් මම නිකන් කියන්න කමන්නේ. පාසල් ගුරුවරු පවා මේක වැරදියට සාකච්ඡා කරපු අවස්ථා තිබ්බා. මෙහෙට ගැනිලි දාන්න මෙතන නෙවෙයි. ඒව මේවා කියලා එහෙම. නෑ මේක විභාගයට ලකුණු දුන්නේ නැහැ. මෙතනට නෙවෙයි නම් ආවේ. ඒ නිසා ඉගෙන අහන්න මට සාක්ෂි සහිතව මම ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා විභාගේ බලන්න. එතකොට ඔයාලට තහවුරු වෙනවා. මෙන්න මේ අහවල් පේපර් එක බලන්න කියලා. ඔව්. හිමිකමට බලපාන්නේ ප්‍රාග්ධනය ගැනිලි ආදායම් වියදම් නිසා ප්‍රාග්ධනය වෙන් කරාම අරකට අනිත් තුන එනවයි කියලා හිතාගන්න නැහැ කිනේ. පුළුවන්. හරියටම හරි. ඔයා කියන කතාව හරියටම 100%ක්ම හරි. ප්‍රාග්ධනය මෙතෙන්ට ආවම ඊතර තුන් දෙනා යන්නේ මෙයා. ඔව්. දැන් ඒගොල්ලෝ තර්ක කරන්නේ සමහර අය කියනවා මෙතන ගැනිලි කියන එක මෙතනට කමක් නැහැ කියන අදහස බෑ. ගැනිලි මෙතනට යන්න ඕනේ. පසුගිය ප්‍රශ්න පත්‍රවල යහපු අවුරුදු වල මෙතනට ගැනිලි දැම්මොත් ලකුණු දෙන්න ඉඩ ඇරියේ නැහැ උසස් පෙළ විභාගේ. ඒ නිසා හරියට ඔයගොල්ලෝ බලන්න ඒවා පරිශීලනය කරන්න ඒතර අවබෝධ වෙයි. 1.3 විකිණීම සඳහා 400ක තොග ගෙනත් ධන 400යි මම තොග කියලා නිකමඩ ලිව්වේ දැන් ඒක ඉල්ලලා නැහැ 100ක් මුදලින් ගෙවලා ඉතිරිය පසුව ගෙවන්න එකඟ වුණා ආයි ජංගම වත්කම් යටතේ 100ක් අඩු වුණා මුදල් කලින් කතා කරානේ ජංගම වගකීමක් වැඩි වෙනවා 300ක් වෙලෙන්ද ගෙවිය යුතුද වෙලෙන්ද ගෙවිය යුතුද right 1.3 එහෙමයි 1.5ට අපි යනවා මොන හරි මම නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් වෙලාව ආයෙ ඕන නම් කියන්න ඕන 1.5 300ක් පිරිවැය තොග අඩු වෙනවා මෙන්න ජංගම වත්කමක් තොගේ කියන්නේ මොන වත්කමක්ද කියලා දුන්නා තොගේ කියන්නේ ජංගම වත්කමක් බව කියලා දුන්නා කෙටි කාලීන 500කට විකුණනවා එකපාරටම 500 ලියන්න එපා 200ක් මුදල් ලැබුණා ඒකත් ජංගම වත්කමක් මුදල් ලැබුණා 200ක් තව 300ක් හම්බ වෙන්න තියෙනවා ඒකත් ජංගම වත්කමක් වෙලෙන්ද ලැබිය යුතුද 300ක් ලැබෙන්න තියෙනවා වෙලෙන්ද ලැබිය යුතුද කොහොමනත් වැඩෙන් ලාභයි 200ක් 300ක තොග 500 විකුණද්දි right අන්න දැන් හොඳට තේරුම් ගන්න කොහෙටද ගලපන්නේ ප්‍රාග්ධනයේද නදවාගත් ඉපෙමු රඳවාගත් ඉපෙමු ඔයගොල්ලෝ තුන්දෙනාම හරි උත්තර 3ක් ලැබුණා ලකිනි සඳරු සත්‍යයි ඉතින් මේ අනිත් අයත් උත්තර දෙන්න මට ජීවිතේට හිච්ච නැති හඬවලුත් තියෙනවා සමහර ලාවට මේ ඉන්න අපි ටික දෙනා අතර එහෙම තියෙන එක අසාමාන්‍යයිනේ පන්ති 1000ක් ඉන්න පන්තික නම් කොහොමද සර් දන්නේ නේද අපි එහෙම නැහැ අපි ඔයගොල්ලෝ එක එක්කෙනාගෙන දැන් පන්ති කාමරේ හිටියනම් මීට වඩා හරි පුතේ දැන් මේකෙදි රඳවාගත් ඉපැයුම් වලට එකපාර 200 එකතු කරන්නත් පුළුවන් තව විකල්පයක් තියෙනවා මම ඒකත් කියලා දුන්නා කාටද මතක ඒක
ඔතන ආදායම් වියදම් ගලපුවා නම් දැන් ලාභය නෙමෙයි හැදුවේ. නේ? රඳවාගත් ඉපැයුම් තීරුවට දැන් ඔයගොල්ලෝ මේවා ඉරි ගහලා මෙහෙම වෙන් කළා තියාගත්තාම වඩා පැහැදිලි. මම ඒක කිව්වනේ කලින්. අලුතෙන් සම්බන්ධ වුණාට ඔන්න. මම හදා යනවා දැන් මෙහෙම පාටිෂන් කරලා තියාගන්න. මේකත් මේ විදිහට ඒක ඇතුළට දාලා හරි. දැන් මට නැවතත් කියන්න මෙන්න මේ රඳවාගත් ඉපැයුම ලාභය වෙනකොට අපිට ලියන්න පුළුවන් ක්‍රමයක් කියලා දුන්නා. විකුණුම් පිරිවැය ගැන කියලා දුන්නද නැද්ද? කියලා දුන්නා. එහෙනම් දැන් මෙතන මම පොදුවේ අහනවා මෙතන විකුණුම් ආදායම කීයද මෙයාගේ? තුන්සියක තොග කීයටද විකුණන්නේ? 500ට. ඒතර විකුණුම් ආදායම කීයද? දැනට අපි මෙහෙම යනවා 500යි. මේක තේරුණා නම් දැනට ප්‍රමාණවත්. නමුත් එහා අය දන්න අයට මම මේ කියන්නේ. එතකොට විකුණුම් කියන ආදායම 500යි. විකුණුම් පිරිවැය කියන වියදම 300යි. හරිද? තොග කියන වත්කම අඩු වෙනකොට වියදමක් ඇති වෙයි කියලා කිව්වා. එහි ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. right අපි එහෙම ඒවටත් යනවා. අගහරිය ඇතිවාට එහෙම ආදායම් වියදම් දාපුවා. අපි වෙතෙන්දි බලමු. ඔව් තියෙනවා. අභ්‍යාසංක 17ට 16ට වගේ එනකොට මම දාලා තියෙනවා. 15න් පස්සේ ආදායම් වියදම් ගැන දාලා තියෙනවා. එතනට මම කියන්නම් එතනදී දැනට කොහොම යමුකෝ. 1.5 1.8 250ක තොග ණයට ගැනීම. 250ක තොග වත්කම ජංගම වත්කමක් වැඩි වුණා. ජංගම කියන්නේ මේ කෙටි කාලීන වත්කම් ටික. අපි ඒවා හඳුනාගත්තා කලින්. දැන් ගෙවන්න තියෙන කෙටි කාලය තුල වෙළෙඳ ගෙවිය යුතු දෑ accounts payable. මම 1.10ට එනවා. 50ක තොග හරවලා යවුවා. කලින් කියලා දුන්නානේ. තොග අඩු වුණා ජංගම වත්කමක් වගකීම අඩු වුණා ජංගම වගකීමක් වෙළෙඳ ගෙවිය යුතු දෑ. භාණ්ඩ ආපසු හරවලා යවුවාම ජංගම වත්කමක් වුණ තොග ටික අඩු වුණා. සහර කෙටි කාලය තුල ගෙවන්න තිබ්බ වෙළඳ ගෙවිය යුතු ශේෂය අඩු වුණා. right 1.13 200ක තොග 150ක් කියන්නේ 300කට දැන් කලින් හැදුවා 200ක තොග 300කට ණයට විකිණීම තොග ඍණ 200යි වෙළඳ ලැබිය යුතු දෑ ධන 300යි රඳවාගත් ඉපැයුම් වලට එකතු වුණා 100ක් ලාභ. එකයි 13 එහෙමයි. මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයගොල්ලෝ තවමත් ලියන අය ඉන්නවද දන්නේ නැති නිසා. හරි නම් මට මැසේජ් කරන්න. එතකොට මම මෙතනින් එහාට යන්නේ. භාගයක් විතර ලියලානේ තියෙන්නේ. ඕකේ කිය. විශේෂයෙන්ම ගැටලු තියන අය ඉන්නවනම් වෙලාව ඉල්ලන්න ඒකත් වටිනවා. අනිත් අය ඕකේ කියද්දි මැසේජ් එකකින් හරි කියන අනේ සර් 1.10 කියලා දෙන්න 1.8 කියලා දෙන්න හරි එහෙම හරි අහන සමහරව කතා කරන්න කැමති නැහැ. හරි මම හිතනවා එහෙනම් කවුරුත් හරි කියලා 1.13න් පස්සේ 1.15. ණයගෙති නැති වෙලනවා අහිමි වෙනවා ව්‍යාපාර ණයගෙති. ඒ කියන්නේ බොල් ණය කියන්නේ. ඍණ 20යි වෙළෙඳ ලැබිය යුතු දෑ. ජංගම වත්කමක් වෙළඳ ලැබිය යුතු දෑ නැති වෙනවා. පාඩුවක්. අයිතිකරු ප්‍රාග්ධනය දාලා නම් විතරනේ දැන් මේකට එන්නේ දන්නවනේ. පාඩුවක්. එහෙනම් ඍණ 20යි බොල් ණය වියදම් පාඩු. අපි ගිණුම් කරන්නේ තියෙන වර්ග පහයිනේ වත්කම් වකීම් හිමිකම් ආදායම් වියදම්. ඒතර මේක වියදමක්. 1.18 ගොඩනැගිලි කුලී 60ක් ගෙව්වා. ලාච්චුවේ සල්ලි ටික අඩු වුණා. ජංගම වත්කමක්. රඳවාගත් ඉපැයුම් අඩු වුණා 60ක්.
ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කුලී කියන වත්කම අඩු වෙනවා. 1.20 කොමිස් ආදායම් ලැබීම. මුදල් වත්කම 10ක් වැඩි වුණා. කොමිස් ආදායම්. කොමිස් ආදායම් 10ක් නිසා රඳවාගත් ඉපැයුම වැඩි වෙනවා. එතෙන්දී අඳුර ගන්න ඕන වත්කම ජංගමද ජංගම නොවනද හිමිකම මොකද්ද සංරචකය සහ වගකීම් මොකද්ද කියන්නේ. right 1.20න් පස්සේ 1.22 ණයගැතියන්ගෙන් 100ක් ලැබීම. ඍණ 100යි ණයගැති ධන 100යි මුදල්. දෙකම ජංගම වත්කම්. 1.24 ණය හිමියන්ට 120ක් ගෙවීම. ලාච්චුවේ සල්ලි අඩු වුණා 120ක්. ණය හිමියෝ නැත වෙළඳ ගෙවිය යුතු දේ අඩු වෙනවා 120 ජංගම වගකීමක්. ණය හිමියෝ කියන්නේ වෙළඳ ගෙවිය යුතු දේ කියන්නේ ජංගම වගකීමක්. 1.27 පොඩි වෙනසක් පේනවා යාළුවා. ලාච්චුවට සල්ලි එනවා තමයි 500ක්. මුදල් වැඩි වුණා. මට කියන්නකෝ මොන වගකීමක්ද මේක සාමාන්‍යයෙන් අපි සලකන්නේ? ජංගම නොවන වගකීම. බොහොම හොඳයි. ජංගම නොවන වගකීම. ජංගම නොවන. right. හොඳයි. ජංගම නොවන වගකීම් වලට එකතු කරන්න 500ක්. බැංකු ණය. ඕලර කලින් වගේ ඉරි ගහලා ඒවා වෙන් කරලා තියාගන්න. එහෙම ගැටලුවක් නැහැ. ඉරි නොගහුවත් පැහැදිලිව වෙන් කරලා ලියන්න පුළුවන් අයට. හරි නේද? එහෙම නෝන බැංකු ණය ගත්තා. 1.29 වැටුප් ගෙව්ව 50ක්. අපි කලින් ලියපු විදිහමයි දැන් මම ටිකක් එහෙම ලියන්න. ජංගම වත්කම් මුදල් අඩු වුණා 50ක්. රඳවාගත් ඉපැයුම් අඩු වුණා 50ක්. වැටුප් කියන වියදම නිසා. right ඔන්න විශේෂ කාරණේ මම කොහෙද පටලවා ගන්නවා කියලා මම රතු පෑනෙන් ලියන්න. 1.31 පෞද්ගලික ප්‍රයෝජනට අරන් යනවා ලෝචනා 10ක් මුදල් මෙන් ඍණ 10යි මුදල් ජංගම ඍණ 20යි තොග කඩෙන් භාණ්ඩ අරන් යනවා 20ක දැන් අඩු කරන්නේ ප්‍රාග්ධනයේද රඳවාගත් ඉපැයුම්ද මේ දැන් කියලා දුන්නා රඳවාගත් ඉපැයුම් රඳවාගත් දෙයක අවබෝධ වෙලා තියෙනවා හොඳයි ඔයගොල්ලෝ උත්තර දෙනවා ඇයි එහෙම කරේ කියලා දැන් තේරෙන්න ඕන එහෙමනම් රඳවාගත් ඉප වලින් අපි අඩු කරනවා 30ක් ගැනිලි right රෝම ඉලක්කම් 3 මම ගෙදරදී හදන්න බාර දෙනවා ඔයගොල්ලන්ට මම ඒක හදන්නේ නැහැ හැබැයි ඔයගොල්ලන්ට ගැටලු තිබ්බොත් විතරක් ඇහුවොත් පැහැදිලි කරනවා කමක් නැද්ද එහෙම රෝම ඉලක්කම් 3 වගේ අපි දැන් හදලා තියෙනවා වට තියෙන්නේ අර මේවා බෙදා ගන්න විතරයි මොකද කියන්නේ ගැන මම බෝඩ් එකේ හදන්න ඕනද ඒක ගෙදරදී හදන්න ඔව් එහෙනම් ගෙදරදී හදන්න මම බලන්න ඕනේ නැහැ කියන එකයි මගේ අදහස ඒක හරි මෙහෙම කරන්නම්කෝ කමක් නැහැ බලමු නේද ලැබෙන සතිය එහෙමනම් තාම ඔයගොල්ලෝ මුල් අවස්ථාවනේ ඒක රෝම ඉලක්කම් 3 හදන්න ගෙදරදී අපි එහෙනම් තීරේ කොටසට එමු මේ වගේමනේ එතකොට එකම අභ්‍යාසයේ 3 පාරක් හැදලා තියෙනවා ඒ පොඩි පොඩි වෙනස්කම් සහිතව ඒව හරියට අවබෝධ කරගන්න පුළුවන් right ඒක ඉවර ඔව් අහන්න සර් අනිත් ගාන 12 වෙනි ගාන තියෙන්නේ ඔව් සර් ඒකේ වට්ටම් ලකුණු කරන්නේ නෑ නේද ඔව් මොන වට්ටම්ද මම වට්ටම් ගැනත් ඔයාලට කියලා දෙන්නම්
ඒක මතක් කරපෙක හොඳයි සඳරු. අපි දැන් එතනදි තමයි ඒක කතා කරන්නේ. දැන් ඔයාලට ඒක ගෙදරදී කරන්න තියෙන නිසා මම වට්ටම් ගැන කියලා දීලා එහෙමනම් ආදම් ප්‍රකාශනයට අද පරක්කු වෙන්නත් ඉඩ තියෙන වට්ටම් වලට આવොත් කමක් නැහැ මම වට්ටම් ගැන කියලා දෙන්න. ආදම් ප්‍රකාශනය මම උත්සාහ කරන්නකෝ සර් දෙකම ඔය කරන්න. දැන් කරපු ප්‍රශ්න ඔව් අහන්න. ඔව්. දැන් ඔය කරපු ප්‍රශ්නෙත් ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදාන්න තියෙනව නේද? ඔව් ඒක පොතේ අදනේ අපි කතා කරන්නේ දැන්. දැන් ඔයාලට මේ රෝමි ලක්කම් 11 1 2 දැන් අද කතා කරා. 3ත් අද හදන්න පුළුවන්. නමුත් දැන් මම හදන්නේ නැහැ. ඔයගොල්ලන්ට ගෙදරදී හදන්න බාර දුන්නා. ටික දෙනයිනේ හදලා තියෙන්නේ. 2 සහ 3ට උත්තර ලියන්න බෑ. තාම මම කියලා දුන්නේ නැහැ. දැන් අද කියලා දෙනවා. බැරිත් නෑ ඉතින්. නමුත් දැන් කියලා දෙනවා. එතකොට මේ ඒක අර සඳරු අහන්නේ වට්ටම් වගේ එකක් කොහොමද අපි ලියන්නේ කියලා. ඒ නිසා වට්ටම් ගැන කතා කරලා අපේම ආදායම් ප්‍රකාශනයේ ළඟට අඩු ගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බැරිනොත් ආදායම් ප්‍රකාශනය අපි කතා කරමු. හොඳයි. චූටි අනුමාත්‍රකාවක් ලියා ගන්නකො වට්ටම් කියලා. දැන් මම මෙහෙම කීපයක් වත් එක සාකච්ඡා කරනවා. මේ වගේ 7-8ක් කතා කරනවා වට්ටම් උපජිතයන් ඒ වගේ ගොඩක් ඒවා කතා කරනවා. ඉතින් ඒ තුල අත්තිකාරම් ඒ තුල දැන් අවබෝධ වෙන්න ඕන ඉතින් කතා කරගෙන යද්දි මේවා 7-8 වතාව බලද්දි මේ මොකද්ද වෙන්නේ කියලා මේකේ ඒක කටපාඩම් කරන එක නෙවෙයි. වට්ටම් කියන එක නෙවෙයි. එතනින් වෙන ප්‍රතිඵලය ගැන හිතලා ඒ වගේ තව දෙයක් ආවම හදාගන්න පුළුවන් වෙනවා. ඒකටයි පුහුණු කරන්නේ. නේද? සාමාන්‍යයෙන් අපි මෙහෙම එකක් ගිරව් ඇති කරලා තියෙනවා නම් ගෙදරක හෝ අහලා තියෙනවා නම් ඒ ගැන ඒ ගිරවෙකට පුළුවන් අපිට මේ වචනය නිතර නිතර ඇහෙන්න සැලැස්සුවාම ඒක උට අපහු කියන්න පුළුවන්. හැබැයි උට හිතලා ඒකෙන් ඒ වචන දෙක හරි තුන හරි පාවිච්චි කරලා තව වාක්‍යයක් හදන්න බෑනේ. උට ඒකම කියන්න පුළුවන්. ඒ කියන්නේ අර ගිරා පොත් එක වගේ නැත්නම් ගිරව් වගේ කියලා කියන පාඩම් කටපාඩම් කරනකොට කියන්නේ ඒක. දැන් ඕගොල්ලෝගෙන් එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ආයතනයකට ගියහම ආයතන ඇතුලේ එක එක විදිහේ ගැටලු එනවා. ඒ ඕගොල්ලෝ මේ වගේ කරුණුත් එක්ක මේ වගේ අපි අභ්‍යාස හදලා ප්‍රැක්ටිස් කරලා ගියාට පස්සේ ආයතන ඇතුලේදී අලුතෙන් එන එකට මේක මූලාශ්‍ර කරගෙන එතනට උත්තරයක් දෙන්න පුළුවන් වෙනවා. ඒ එන ප්‍රශ්නේදී. ඉතින් විභාගෙත් ඒක ටිකක් බලනවා. ගොඩක් නෙවෙයි. උසස් පෙළ විභාගෙදී යම් ප්‍රමාණයකට බලනවා. වෘත්තීය විභාගයක් නෙවෙයි උසස් පෙළ. වෘත්තීය විභාගවල සියල්ල මෙහෙමයි. ඔය චාටඩ් වරලත් ගණන කාතිකරණ විභාග වගේ එහෙම ප්‍රායෝගික පැත්තම. දැන් මේකෙදි යම් දුරකට බලනවා මොකද ඔයා උසස් පෙළින් පස්සේ උසස් පෙළ සුදුසුකමත් එක්ක ආයතන වල රැකියාවලට යනවා සමහරු. පහළ මට්ටමේ රැකියාවලට යනවා. හරි. එතකොට ඒ තුල ගිහිල්ලා ඔබට ඒව අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකයි කියන්නේ. හරි අපි ඒ වගේ ටිකක් කතා කරන් යමු. දැන් මේ වට්ටම් ගැන. වට්ටම් වලට කොහොමද ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් කියන්නේ? වැඩිපුර අහලා තියෙ වචනේ. discount ඩිස්කවුන්ට්ස්. ඩිස්කවුන්ට්. මේකත් ලියාගන්න. ඩිස්කවුන්ට්ස්. දැන් මම මේ කතා කරන්න හදන්නේ එක එක්තරා ගනුදෙනුවක් ගැන. ඒ ගනුදෙනුව කියලා දුන්නාම ඒ හා සමාන භාවිතයේ තව එකක් ආවොත් විසඳ ගන්න පුරුදු වෙන එකයි මම මේ කිව්වේ. මේ හිතමු. අපි මේකට ගමු. රයිට් මෙවිනුයි පැතුමුයි ගමු. මෙවිනු හරිනේ මගේ ස්පෙලිං. රයිට්. දැන් පැතුම්ගේ කඩෙන් අවබෝධයෙන් බලන්න. පැතුම්ගේ ව්‍යාපාරයෙන් බහණ්ඩ අරගෙන එනවා මෙවිනු. දැන් කවුද ගැනුම්කරු කවුද විකුණුම්කරු? ගැනුම්කරු මෙවිනෝ විකුණුම්කරු පැතුම්. හා. හරියට අවබෝධ කරගන්න. අනිත් අයත් මෙන්න විකුණුම්කරු. දැන් මෙවිනුගේ කවුද පැතුම්? මෙවිනුගේ කවුද පැතුම්? විකුණුම්කරු. හරිද? ඒ සාමාන්‍ය අර්ථයෙන් කියනවා. ඒ ව්‍යාපාරද්දෙන්ද අපි කියන විකුණුම්කරු ගැනුම්කරු. දැන් අපේ භාෂාව accounting වලින් කිව්වොත් මෙවිනුගේ කවුද පැතුම්? එයා 1000ක හරි 5000ක හරි බාණ්ඩ ගෙනාවා නම් කවුද? කියන්නේ
අපි දැන් සමීකරණ වලදී පාවිච්චි කරපු වචනේ මම අහන්නේ. අයිතිකරු මෙවැනිගේ අයිතිකරු නෙමෙයි බදු. ණයගැතිය අන්න හරි. මට උත්තරේ දුන්නේ කවුද කියලා හොයාගන්න බැරුව මම හිතන්නේ සෙව් මේ වෙන්න ඕන. දැන් ණයගැතියද ණය හිමියද කියන එක විසඳගමු. නේ කිට්ටුවකට ආවනේ. මෙවිනුගේ කවුද පැතුම් ණයට බහන්න ගත්තන සැපයුම් කරු. දැන් මගේ අතින් පොඩි දෝෂයක් වුණා මේක ණයට කියලා කිව්වේ නැති එක නේද? සාමාන්‍යයෙන් ඒක වෙන්න හේතුවක් තමයි අපි දැන් මේ මහා පරිමාණ ව්‍යාපාරවල බොහෝ ගනුදෙනු කතා කරන්නේ ණය පදනම මත. ඒකත් අර එහෙම මගහැරෙන්න හේතුවක් වෙනවා. මගේ අතින් දෝෂයක් වුණා. රයිට්. මම නැවතත් එහෙනම් නිවැරදි කරන්නකෝ මගේ වෙච්ච අඩුපාඩු. මෙවිනුගෙන් ණය පදනම මෙවිනු පැතුම්ගෙන් ණය පදනම මත බහන්න කියනවා. දැන් මම අහන්නේ මෙවිනුගේ කවුද පැතුම්? හරියටම දැන් කියන්න. ණය හිමියා. ණය හිමියා. මෙයාගේ කෝණෙන් ඔව් මෙයාගේ කෝණෙන් ඉඳන් බැලුවොතින් මෙයා ණය හිමියා. මෙයා පැතුම් ණය හිමියෙක්. පැතුම්ගේ කෝණෙන් පැතුම්ගේ පැත්තෙන් ගිහින් බලනවා. දැන් පැතුම්ගේ කවුද මෙවිනු? ණය ගැතියා. ණය ගැතියා. ඔන්න ඕක තේරෙන්න ඕන. බාණ්ඩ ණයට ගෙනාවහම ඇති වෙන්නේ ණය හිමියෙක්. බාණ්ඩ ණයට විකුණුවහම ඇති වෙන්නේ ණය ගැතියෙක්. ඒකත් ඔන්න අවබෝධ කරගෙන අපි ඉස්සරහට යමු. රයිට්. දැන් පැතුම්ගේ ව්‍යාපාරේ රුපියල් 50000ක බාණ්ඩ මිල ලකුණු කරලා දිනන විකුණන්න. 50000ක බාණ්ඩ මිල ලකුණු කරලා දිනන විකුණන්න. එයා කියනවා ගන්න 50000. දැන් මෙවෙනු බාණ්ඩ ටික ගන්න ගියාම රයිට් එයා කියනවා හිතවත්නේ නේද මම වඳුරනවා ඒ නිසා මම ඩිස්කවුන්ට් එකක් දෙන්නම් 110ක. වට්ටමක් දෙන්නම් 110ක. දැන් මේක අපි මුලින් හිතමු අත්පිට කියලා. ඔන්න දැන් මම කියනවා අත්පිට නම් ගත්තේ මෙවිනු මේ සඳහා පැතුම්ට ගෙවිය යුතු මුදල කීයද? 45000 45000යි. වට්ටම කීයද? 5000යි 5000යි. එතකොට මෙවිනු ගෙවන්නේ 45000 නම් බාණ්ඩ ගන්න මට මෙන්න මේ සමීකරණයට වත්කම් සමාන මම කෙටියෙන් ලියනවා හිමිකම් ධන වගකීම් කියන සමීකරණයට මේ බාණ්ඩ ගන්න එක මෙවිනුගේ ව්‍යාපාරයේ ලියන හැටි කියන්නේ. ඔක වත්කම් වැඩි වේ 50000යි. මුදල් අඩු වේ 45000යි. හිමිකම වැඩි වේ 1000යි. බෑ. ව්‍යාපාරය මෙන්න මේ හොඳින් මතක තියාගන්න. ඒ උත්සාහය හොඳයි. ඔක අපිට ඊළඟ එකට අදාළ වෙයි. මෙන්න මේ ලකුණු කළ මිල කියන එක අපි accounting වලදී හිතන්නේ මේක පොඩි ට්‍රික් එකක් පොඩි උපක්‍රමයක් විතරයි මිල ලකුණු කරනවා කියන එක. ඔය දැකලා තියෙන ඕන තරම් කඩල් මිල ලකුණු කරලා තියෙනවා. කියන 110ක් ඩිස්කවුන්ට් දෙනවා කියලා. දැන් මේ වට්ටමක්නේ. ඒ වට්ටමට කියන නම මට හරියටම කියන්නේ මොන වට්ටම්ද මේ? ලද වට්ටම්. නෑ. දුන්නනේ. නෑ. කමන්නේ උත්සාහ වෙළඳ කරන්න. වට්ට හරියටම හරි. වෙළඳාමේදී බාණ්ඩ වෙළඳම් කරද්දී අඩු කරපු වට්ටම අඩු කරපු වටිනාකම. ඒකට කියනවා වෙළඳ වට්ටම්. හරියට ලියන්නත් ඕන වෙළඳ වට්ටම් කියලා. මේකට කියනවා වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් කියලා ලියන්න බෑ. ඒතර වැරදි අර්ථයක් එනවා. හරි. අපි මේක ලියමු වෙළඳ වට්ටම්. දැන් පුතේ මේ වෙළඳ වට්ටමක් කියන එක අපි කිසිම තැනකදී වට්ටම ගිණුම් ගත කරන්නේත් නැහැ. වට්ටමට කලින් වටිනාකම ගිණුම් ගත කරන්නේත් නැහැ. අපි ගිණුම් කරන්නේදී අපිට වැදගත් වෙන්නේ මෙවිනු විසින් අරන් ආව 45000ක තොග එයා බොරුවට ලියාගෙන හිටපු ගණන් අපිට වැඩක් තියනවද? මෙවිනුගෙන් අඩු වුණා මුදල් 45000යි. ඕක තමයි අපිට වැදගත් වෙන්නේ. හරිද? මම පැතුම්ගේ පැත්තට යන්නේ නැහැ දැන්. මෙයා ගෙනාපු කෙනාගේ පැත්තෙන් ලියන්නේ. මොනම නැවතත් කියනවා. මෙයාට තොග වැඩි වෙනවා 45000ක් දහස් වලින් ගත්තොත්. මුදල් අඩු වෙනවා 45000ක්. මෙවැනිගේ ව්‍යාපාරය. පැහැදිලිද?
ඔව් සර්. right දැන් මට කියන්න මෙයාගේ පැත්තේ මම පොඩි තව තොරතුරක් දෙනවා. මෙයා මේ 50000කට මිල ලකුණු කරන්නේ 50000කටම ගෙනාවුවා එහෙම විකුණයිද ළමයි 50000කටම ගෙනාවුවා 50000ට විකුණයිද මිල ලකුණු කරයිද නෑ. නෑ නේ සාමාන්‍යයෙන් ව්‍යාපාර මොනව තියාගෙනද භාණ්ඩ වලට මිල ලකුණු කරන්නේ ලාභයක් තියාගන්න. ආබ ඔබ එකට තියාගෙන. කියනවා ලාභාන්තිකයක් ලාභයක් ප්‍රොෆිට් මාජින් එකක් තියාගෙන ගෙනාපු ගානටම භාණ්ඩ විකුණන්නේ නේ මොකක් හරි අමාරුවක් තියෙනවා එහෙම විකුණන්නේ නැහැ සාමාන්‍යයෙන් ලාභ තියන් විකුණන්නේ නේ අපි හිතමු මෙහෙම දැන් මෙයා මේ මිල ලකුණු කරලා තියෙන්නේ පිරිවැය 30000 වෙන මම තව තොරතුරක් ඔයාලට දෙනවා පිරිවැය ගෙනාපු මිල 30000ක් උණු භාණ්ඩ තමයි පැතුම් 50000යි කියලා මිල බෝඩ් එකේ ගහන් ඉන්නේ දැන් මට කියන්න පැතුම්ගේ පැත්තෙන් මේක සමීකරණයට ලියන විදිය ඕක ණයටද විකුණන්නේ? නෑ අත්පිට කියලා කිව්වේ මේ තියෙන්නේ. සල්ලිනේ අඩුවනේ. දැන් මෙයාගෙන් දැන් ඒක ඔයාලා මෙතනින් තේරුම් ගන්න ඕනේ මේ. මෙතන තොග වැඩි වුණා මුදල් අඩු වුණා කිව්වහම එතකොට මෙවිනු දැක්කද අපි ටිකක් විශ්ලේෂණය කරගන්නකොට ප්‍රශ්නයක්. O level මට්ටමේ නෙවෙයි දැන් ගොඩක් එහා ඉඳන් කතා කරනවා. මෙයා සල්ලි දීලා නම් ගන්නෙ එතකොට පැතුම්ට සල්ලි ලැබිලාද නැද්ද? ලැබිලා. හා ලැබිලා. එහෙනම් ආය අහන්න බෑ ණයටද කියලා උන් දැක්කනේ. right දැන් කිය. තොගවත්කම අඩුවේ 30000යි. ඔව්. මුදල් වත්කම වැඩි වේ 45000යි. ලාභය වැඩි වේ 15000යි. හරියටම හරි. ඔන්න බලන්න. තොගේ අඩු වුණා 30කින්. හරිද? පැතුම්ගේ තොගේ අඩු වුණා 30කින්. පැතුම්ට ආයි 45ක් වැඩි උනායි. අරයා ගෙවන්නේ 45 නේද? මෙයාට ලැබෙන්නේ 45. මේ කියලා තියෙන මුදල් දුන්නා කියලා. වැඩි වුණා 45. හිමිකම වැඩි වේ 15යි ලාභ. පේනද මම මේ ලියන අකුරු? පේන්නේ නැහැ නේ. නමුත් අදහසක් ගන්න පුළුවන් නේ. වත්කම් 30ක් අඩු වුණා. ආයෙත් තොග අඩු වෙලා මුදල් වැඩි වෙලා ලාභයි 15. රයිට් මෙච්චර අවසාන නිගමනේ. දැන් එතකොට අපි ගිණුම් කරණයේදී වෙළඳ වට්ටම් ඒ කියන්නේ අර ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීම. කොහේ හරි ලිව්වද බලපෑම වෙළඳ වට්ටම අර 5000 ගැන? නෑ. 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 ඔව් වට්ටමට පෙර ආගේ කොහේ හරි ලිව්වද? වට්ටමට පෙර ආගේ 50000? නෑ. එහෙනම් හැම විටම අපි ලියන්නේ වෙළඳ වට්ටම අඩු කළ පසු ලැබෙන අගය තමයි සමීකරණයේ ලිව්වත් ඉස්සරහට දිත්තසරහන් වල හරබැර ලිව්වත් ගිණුම් කරණයේදී ඕනම තැනකදී අපි ගන්නෙ වෙළඳ වට්ටම අඩු කළ පසු ලැබෙන අගය. ඔබ වෙළඳ වට්ටමක් අඳුරගන්නේ කොහොමද? භාණ්ඩයක් අලෙවි කිරීමේදී විකිණීමේදී අඩු කරන වට්ටම. නැත්නම් භාණ්ඩයක් මිලදී ගැනීමේදී ඒ වෙළඳාම සිද්ධ වෙන වෙලාව. වෙළඳාම කියන්නේ මේ ගැනුම් කරු විකුණුම් කරු අතර මේ හෝමාරුව වෙන වෙලාව. ඒ වෙලාවේදී නම් ඒකට කියනවා වෙළඳ වට්ටම්. trade discounts කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙනම් අපිට වැදගත් දේ වෙළඳ වට්ටම් ගිණුම් වල සටහන් කරන්නේ ඒ අඩු කළ අගය තමයි ලියන්නේ. අපි ලියමු. මාතෘකාව කිව්වද? ඔව් අහන්න. එතකොට වට්ටම් ආදායමක්ද වියදමක්ද? මේක නම් මොකක්වත් නෙවෙයි. මේ වට්ටම් ගිණුම් කරණයට එන්නේ නැත්නම් ඒක ආදායමුත් නෙවෙයි වියදමුත් නෙවෙයි. මම මේ කතා කරන්නේ මොන වට්ටම්ද තවම? වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටම් ආදායමකුත් නෙවෙයි වියදමකුත් නෙවෙයි. ඒක අපිට අදාළත් නැති එක. අදාළ නැහැ කියන්නේ මේ අපි මේ බොරුවක්නේ කරන්නේ පොඩි. නේද? පොඩි ප්‍රෝඩාවක්නේ කරන්නේ 50000 කියලා මිල ලකුණු කරගෙන ඉඳලා ආවට පස්සේ මොකද කරන්නේ? 100,000ක් අඩු කරනවා. ඉතින් මේ වගේ තියෙන වෙළඳ වට්ටම්. රයිට් අපි ලියමුද? පැහැදිලි උනේ නැත්නම් ආයෙ අහන්න පුළුවන්. සඳරු. හරි සර් ඒ ගාන හරි. හරි එහෙනම් අපි ඉස්සරහට යමු. ලියන්න පුතේ වට්ටම් කියලා ලියන්න. ඉස්සෙල්ලා වට්ටමක් කියන එක මම පොඩි පැහැදිලි කිරීමක් දෙනවා. අය අපිට ඉස්සරහටත් මේ කියනවා ලියන්න. යම් ගනුදෙනුවකදී
වටිනාකමින් සිදු කරනු ලබන අඩු කිරීමක් යම් ගනුදෙනුවකදී වටිනාකමින් සිදු කරනු ලබන අඩු කිරීමක් වට්ටමක් ලෙස හඳුන්වයි. ලබන සතියේ ටෙස්ට් එකේ මේවා බලාපොරොත්තු වෙන්න. අද නෑ. වට්ටමක් ලෙස හඳුන්වයි. හොඳට වට්ටම් ගැන අවබෝධ කරගන්න ඉන්න. තව යනවා ඉස්සරහට. වට්ටමක් ලෙස හඳුන්වයි. යම් ගනුදෙනුවකදී වටිනාකමකින් අඩු කිරීමක් කරා නම් ඒකට කියනවා ඩිස්කවුන්ට් එකක් කියලා. වටිනාකමෙන් අඩු කරන්න ඕන. මේවා වට්ටම් කියලා ගන්න එපා. අපි හිතමු පැකට් දෙකක් ගත්තාම එකක් නොමිලේ. ඒව නෙමෙයි මේ කතා කරන්නේ. පැකට් දෙකක් ගත්තොත් රුපියල් 20ක් අඩු කරන්න අන්න වට්ටම්. right. වට්ටම් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකිය. වට්ටම් ප්‍රධාන කොටස් දෙකකට වර්ග කළ හැකිය. එක වෙළෙඳ වට්ටම්. එක වෙළෙඳ වට්ටම්. trade discounts. එක වෙළෙඳ වට්ටම්. trade discounts. දෙක දන්නේ නැහැ. කියන්න දන්න කෙනෙක් කියනවනේ කියන්නේ තාම දෙවෙනි වට්ටම් වර්ගේ මම කතා කරේ නැහැ. මොනවද වර්ගය? වට්ටම්. ඔව්. මුදල් වට්ටම්. මුදල් වට්ටම්. මේක අපි කතා කරමු. ඒව ගිණුම් ගත කරනවා. ඒ කියන්නේ මම ඊළඟට කියලා දෙන්න. මුදල් වට්ටම් වෙනම. වෙළඳ වට්ටම්. අපි වෙළඳ වට්ටම් යටතේ ලියන් ඉමු. භාණ්ඩයක් අලෙවි කිරීමේදී නැත්නම් විකිණීමේදී භාණ්ඩයක් අලෙවි කිරීමේදී විකිණීමේ හතරවෙනි පාඩමේ නෝට්ස් සහිතව ඔක්කොම තියෙනවා. නමුත් අපිට මේවට ඕන වෙන නිසා ඔන්න ගත්තා. භාණ්ඩයක් අලෙවි කිරීමේදී අපි ඒකෙදි තමයි හතරවෙනි පාඩමේ ගිණුම් වලට යනවා. ඕවා ගිණුම් තියන්න යනවා. එතකොට ගොඩාක් ඕන වෙනවා මේක. භාණ්ඩයක් අලෙවි කිරීමේදී එහි ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීම. ලකුණු කළ මිලෙන් කරන අඩු කිරීම. වෙළෙඳ වට්ටම් වේ. වෙළෙඳ වට්ටම් වේ. තවදුරටත් මෙහෙම ලියමු. වෙළඳ වට්ටම් වේ. මේක වැදගත්. මේක වුණා පාඩ මාරු කරලා ලියා ගන්න, highlight කරලා තියාගන්න. සාමාන්‍යයෙන් ගිණුම් වල සටහන් කරනු ලබන්නේ වෙළෙඳ වට්ටම අඩු කළ පසු ලැබෙන අගය වේ. සාමාන්‍යයෙන් ගිණුම් වල සටහන් කරනු ලබන්නේ වෙළෙඳ වට්ටම අඩු කළ පසු ලැබෙන අගය වේ. ගිණුම් වල සටහන් කරනු ලබන්නේ වෙළෙඳ වට්ටම අඩු කළ පසු ලැබෙන අගය වේ. හරිනේ දෙනවා වෙළඳ වට්ටම්. ඒක ඉවර නම් මට කියන්න මේ ගනුදෙනුව ණයට සිද්ධ වුණා නම් මොකද වෙන්නේ කියලා. ඔක ඉවර නම් මට කියන්න මේ ගනුදෙනුව ණයට සිද්ධ වෙනවා. එහෙමනම් කොහොමද මෙවිනුගේ ව්‍යාපාරය ලියන්නේ? දැන් ඊළඟට ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ කාරණේ. දැන් අත්පිට මුදලට ගත්තොත් විතරද වෙළඳ වට්ටම් දෙන්නේ, ණයට ගත්තත් දෙනවද? ණයට ගත්තත් දෙනවා. ඔව්. වෙළඳ වට්ටම දෙන්න සල්ලි දුන්නද නැද්ද කියලා දාලා නැහැ. වෙළඳ වට්ටමක් දෙනවා. එයාට අඩු කිරීමක් කරන්න ඕන කියලා හිතුණා නම් එයා නැවත නැවත කඩේට ගෙන්න ගන්න පොඩි මොටිවේෂන් එකක්, පොඩි බලපෑමක් කරන්න හිතනවා නම් මෙයා නැවත නැවත ගෙන්න ගන්න පොඩි සැලකිල්ලක් කස්ටමර්ට කරන්න. ඒක අත්පිට ගත්තත් ණයට ගත්තත් අඩු කරන්න පුළුවන්. රයිට්. එහෙනම් මට කියන්න මෙයාගේ පැත්තෙන් ණයට ගත්තා නම් කොහොමද ලියන්නේ? මෙවිනුගේ පැත්තෙන්. තොග වත්කම් වැඩි වේ 45000යි, වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වේ 45000යි. right.
එහෙනම් 45ක් වගකීම වැඩි වෙන්නේ ණය හිමි වෙළඳ ගෙවිය යුතු දෑ. ඒ සල්ලි දුන්නේ නැහැ. රයිට්. එහෙනම් මේ පැතුම්ගේ පැත්තෙන් කොහොමද ලියන්නේ? ඒක ණයට විකුණුවා නම්. අර ණයට ගත්තා නම් මෙයා ණයට විකුණන්න බෑ. මෙයාට සල්ලි ලැබෙන්නේ නැහැ. තොගවත්කම අඩුවේ 30000යි ණය ගැති වත්කම වැඩි වේ 45000යි ලාභය වැඩි වේ 15000යි. හරියටම හරි. තොග අඩු වෙනවා 30ක් 45ක් වැඩි වෙනවා ණය ගැති. දැන් කලින් මුදල්නේ දැන් ණය ගැති වැඩි වෙන්නේ. ඒක වෙනසක් නැහැ. ලාභයට වැඩි වෙන්නේ 15යි. ඒක හැමම තමයි. ණයට විකුණුවත් ලාභය 15යි. right අපි දැන් මේ වගේ අභ්‍යාස ලබන සතියේ දානවා ටෙස්ට් එකේ සූදානමින් ඉන්න. මම යන්නද ඊළඟ වට්ටම් වර්ගය. දැන් ඇත්තටම හැබැයි මුදල් වට්ටම් ගැන අද කතා නොකරුවත් ඔයාට යන්න පුළුවන්. මොකද මුදල් වට්ටම් මම තවම මේකේ දාලා නැහැ මං හිතන්නේ. අපි වෙළඳ වට්ටම්. right මුදල් වට්ටම් අපිට තව ප්‍රශ්න 3-4කින් එන නිසා අපි ඒකත් ඉවර කරලා දාලා මම යන්නේ. right අංක 2 කියලා ලියන්න මුදල් වට්ටම්. මුදල් වට්ටම්. cash discounts. මුදල් වට්ටම්. ඉංග්‍රීසියෙන් කියන cash discounts. DICOUNTS discounts. හොඳින් අහගන්නකෝ. මුදල් වට්ටමක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි අර කතාවම ගමු ආපහු. මෙතන ඉන්නවා මේ විනු. මෙහෙම ලියන්න. මේ පැත්තේ පැතුම් ඉන්නවා. මම වෙන උදාහරණයක් ගන්නම්. අර අරකම ගන්නත් පුළුවන්. සරල වෙන්න ආයෙත් ගන්නම්. පොඩි ඉලක්කම් වෙනස් කරලා. පැතුම් විසින් ණයට විකුණනවා මෙවිනුට රුපියල් 100ක භාණ්ඩ. හරිද? මම තවදුරටත් ලියන්න. පිරිවැය රුපියල් 50යි ගෙනාවේ 50ට. විකුණුම් මිල 100. ණයට විකුණන්නේ. ණයට විකුණනවා. මම ඊතලේ දැන් අර පැත්තට ඔන්න විකුණන්නේ මෙයාට. ණයට විකිණීම. 100ක භාණ්ඩ ණයට විකුණනවා. දැන් පැතුම්ගේ කවුද මේ විනු නැවතත් මට කියන්න. ණය ගැති. ණය ගැති. ණය ගැති. කීයක් වටිනවද දැන් පැතුම්ට මේ විනු? 100ක්. 100ක් වටිනවා. මේ විනුට මොන හරි වුණොත් එහෙම නේද? පොළවේ හැපි වැළපෙනවා මට 100ක් ඉවරයි කියලා. මෙන්න. දැන් ණය ගැතියෙක් වත්කමක් ඉන්න 100ක. මෙයාට පැතුම් මෙවිනුට භාණ්ඩ විකුණන ගමන් 100ක භාණ්ඩ විකුණනවානේ. මෙයාට කියනවා මෙහෙම කතාවක්. ඔයා ඔය සල්ලි සතියක් ඇතුළත ගෙනල්ලා දුන්නොත් මම ඔයාට 110ක ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. මේ සල්ලි දැන් මෙයාගෙන් දැන් ලැබෙන්න තියෙනනේ ණය ගැතියෙක්නේ 100ක. ඒ සල්ලි ටික ඉක්මනට ගෙනත් දුන්නොත් සතියක් තුල නැත්නම් මාසයක් තුල. ඒක ඉතින් පැතුම්ගේ අදහස මම දන්නේ නැහැ. මම උදාහරණයක් කිව්වේ. සතියක් ඇතුළත මේ ඉක්මනට සල්ලි ටික ගෙනල්ලා දුන්නොත් අන්න ඔයාලට මම දෙන්නම් ඩිස්කවුන්ට් එකක් 110ක. මුදල් ගෙනත් දුන්නොත් ඉක්මනට කරන අඩු කිරීම. මුදල් දෙනවා නම් ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. මොන වට්ටම්ද? මුදල් වට්ටම්. මුදල් වට්ටම්. ඔව් අපි ඒක නිශ්චිතව වෙන් කරලා හඳුනගමු ඊළඟට. දැන් එහෙම වුණොතින් දැන් මෙයා ණය ගැතියනේ. මම ඉන්නේ තාම පැතුම්ගේ පැත්තෙන්. ණය ගැතියෙක්නේ 100ක් වටිනවනේ. right. මෙවිනු උත්සාහ කරනවද නැද්ද සතිය තුල සල්ලි ගෙනිහින් දෙන්න? උත්සාහ කරනවා. ඔව් ඇයි එහෙම කරන්න හේතුව? මුදල් වට්ටමක් ලබා දෙන්න. වට්ටමක් අඩු කරගන්න නැත්නම් ටිකක් අඩුවෙන් ගෙවා ගන්න පුළුවන්. right. මෙහෙමද? ඇත්තටම මෙයා ගෙනිහින් දුන්න සල්ලි. සතිය තුල ගෙනිහින් දුන්නා. එහෙනම් සල්ලි ගෙනිහින් දෙනවනේ කීයද ඇත්තටම මෙයා? සතිය තුල 90. 90. අන්න 10ක් අඩු කළා 90ක් ගෙනහිල්ලා දුන්නා. ඉතින් එතකොට ඒක අපිට ගිණුම් වල ලියන්න නැතුව බෑනේ. මෙන්න බලන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකී. මම දන්නේ අපි උදාහරණ කට්ටිය ඉන්නවද කියලාවත්. ඇතුම් නම් ඉන්නවා. මේ උනෙල හැම පේන්නේ නැහැ මං හිතන්නේ නේද? කමන්නේ. අපේ වැඩේ යමු. දැන් ඔන්න මට උත්තරයක් ඕන.
මෙයාගේ ව්‍යාපාරේ පැතුම්ගේ ව්‍යාපාරෙන් මෙවිනුට මේ භාණ්ඩ විකුණද්දී ලියන විදිය මට ඉක්මනට කියන්න. කොහොමද මම ලියනවා? තොග අඩු වුණා 50යි. හා කියන්න. මුදල් තොග අඩු වුණා 50යි මුදල් වැඩි වුණා 90 ණයට නේ? ණයගැතිය වැඩි ණය ගැති වැඩි වෙනවා 100ක්. 100. ණය ගැතිය වැඩි වෙනවා 100. කීයක් ලාභද? 50 50යි. 50ක් ලාභයි. ඔය පළවෙනි ගනුදෙනුවනේ. දෙවෙනි ගනුදෙනුව මෙයාට සල්ලි ලැබෙනවා. දැන් ඔයාලට තේරෙනවද 100ක් ලැබෙන්න ඕන නේද පැතුම්ගෙන්? ඒ 100 වෙනුවට ලැබෙන්නේ කීයද? 90යි ඒතර එයාට කීයක් පාඩුද? 10යි 10ක් පාඩු වෙන 10ක් 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 පාඩුයි. අපි ඒකට කියනවා එයා වට්ටමක් දීලා මුදල් ලැබෙන්න මුදල් ඉක්මනට ගන්න වට්ටමක් දීලා. ඒ නිසා ඒකට කියන මොන වට්ටම්ද? මුදල් වට්ටම් ඔව් මුදල් වට්ටම් යටතේ නිශ්චිතවම කියන මුදල් වට්ටම් යටතේ මොන වට්ටම්ද? දුන් වට්ටම් දුන් වට්ටම් දීපු වට්ටම්. දුන්නට. ඔව්. එහෙනම් දුන් වට්ටම් කියන්නේ මොනවද ඇත්තටම? ණයගැතියන්ගේ ණය ගැතියන්ගේ මුදල් ලැබීමේදී ඔව් අඩු කරන අන්න විය යුතු වටිනාකම ඔව් හරියටම හරි. අඩු කරපු ප්‍රමාණය. කට්ටිය එකතු වෙලා කොහොම කරේ කිව්වා ණයගැතියන්ගෙන් ඉක්මනට සල්ලි ගන්නකොට අඩු කරනවනේ පොඩි ගානක්. ඕකට කියනවා දුන් වට්ටම. බලමු මෙන්න. එහෙනම් මෙන්න මෙයාගේ පැත්තෙන් ලියනවා. ගනුදෙනුව ලියන හැටි බලන්න මට අතුපයින් ලියන්නම්. දැන් ණයගැතිය කීයකින් අඩු වෙනවද? 100කින් අඩු වෙනවා. දැන් මේ මෙයාගෙන් 100ක් නේ ලැබෙන්න තිබ්බේ. ණයගැතිය වටිනාකම 100කින්ම අඩු වුණා. හැබැයි සල්ලි ලැබෙන්නේ කීයද මෙයාට? 90යි අන මුදල් ලැබෙන්නේ 90. ඔව්. එයාට කීය පාඩුද? 10ක් 10ක් ඔව් ඒ පාඩුවේ. ඒ පාඩුවේ ඒ වියදමේ නම මොකද්ද? ඔව්. දුන් වට්ටම්. පැහැදිලිද? දුන් වට්ටම්. වියදමක් නම් අපි ඉතින් හිමිකමෙන් අඩු කරන්නේ. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? දුන් වට්ටමක් කියන එක ලියන්න මෙන්න මෙහෙමයි. ඒතර ඒත් එක්කම තේරුම් ගන්න මේ දුන් වට්ටම් කියන්නේ සල්ලි වලින් දෙන එකක් නෙවෙයි. ලැබෙන්න තියෙන එකක් අඩු වෙන එකක්. 100ක් හම් වෙන්න තිබ්බ එකකින් 90ක් ලැබුණා. ඉතුරු 10 මං එපා කිව්වනේ. ඒතරන්නේ ඒ 10 තමයි මේ දුන් වට්ටම කියන්නේ. මං එපා කිව්ව 10. ඉක්මනට දෙනවා නම් එපා කිව්වා. ඒතර ඒක මට සල්ලි ලැබුණා. හෝ මම සල්ලි ගෙව්වේ නෙවෙයි. නමුත් එතන මේ වෙච්ච පාඩුව තමයි වියදම කියලා කියන්නේ. සර් ඔව් අහන්න. සර් දැන් ඕක පැතුම්ගේ පැත්තෙන් දුන් වට්ටමක් වෙනකොට මෙවිනුගේ පැත්තෙන් ලද වට්ටමක් නේ. ඔව් ඒකට මං එන්න හදන්නේ. ඔය කියන එක හරියටම හරි. මෙවිනුගේ පැත්තෙන් ලද වට්ටමක් වෙන හැටි කියලා දෙන්න හදන්නේ. දැන් මේක මේ අද ආරම්භයක් විතරයි. මේ වගේ අභ්‍යාස නැවත හදමින් මේව ගැන පැහැදිලි කරමින් යනවා ඉස්සරහට. දැන් අද දවසේ ඔක්කොම නොතේරුණ කෙනෙක් ඉන්න පුළුවන් මේක. දැන් මේ මට මාත් එක්ක කතා කරන කට්ටිය මම දන්න තේරුණ බව. තව මටත් හිතන එහා ඒවත් කියනවා. රයිට්. අපි ලද වට්ටමත් කතා කරලා ඉමු. දැන් මෙවිනුගේ පැත්තෙන් මට සමීකරණ මේ භාණ්ඩ ටික ගේනකොට ලියනවිදී කියන්නේ වත්කම් සමානයි හිමිකම් දන වගකීම්. කොහොමද ලියන්නේ? භාණ්ඩ මිලදී ගනිද්දී ණයට ගන්නවා. තොග වත්කම් වැඩි වේ 100යි. ණය වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වේ 100යි. ඔව් මෙන්න වෙළඳ ගෙවිය යුතු දෑ ණය හිමියෝ වැඩි වුණා 100 න පළවෙනි ගනුදෙනුව එහෙමයි. බලන්න ඒවා මාරු වෙන හැටි. අරයා විකුණනකොට මෙයාට ලැබෙනවා. මෙයා ණයට ගන්නවා. අරයා ණයට විකුණනවා. රයිට් දැන් දෙවෙනි ගනුදෙනුව මේක දෙවෙනි අවස්ථාව. මේ මෙයා සල්ලි ගෙනihin දුන්නාමනේ මෙයාට ලැබෙන්නේ. දැන් මෙයා කීයද ගෙනihin දෙන්නේ? 90යි 90යි හැබැයි ඇත්තට මෙයා කීයක් ගෙවන්න තියනවද? 100. 100ක් වෙනකොට 90ක් ගෙවන එක වාසියද නැද්ද? වාසී ඒකට තමයි අපි කියන්නේ ලද වට්ටම, ලැබුණු වට්ටම. ඉක්මනින් ගෙවා ගත්තු නිසා අඩු කරපු වටිනාකම මෙන්න බලන්න ලියන විදිහ. මුදල් ඍණ 90යි. ඒතර වෙළඳ ගෙවියද්දී 90නේ අඩු වෙන්න ඕනේ. නෑ 100ක්ම අඩු වෙනවා. ඔක්කොම ටික අඩු වෙලා යනවා වෙළඳ ගෙවියද්දී. හොඳට අවබෝධ කරගන්න ගෙදරදී බල මේක තේරුම් ගන්න. දැන් වැඩෙන් ලාභයි කීයද? 10යි
ඒකට කියන්නේ මොන වට්ටම්ද? 10. ලද 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 වට්ටම්. ඔව්. එහෙනම් ලද වට්ටම් කියන එකේ තේරුම දැන් මට කියන්න. ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ගෙවිය යුතු වටිනාකමින් කරන අඩු කිරීම. ඔව් මම තව පොඩි කොටසක් එකතු කරනවා. ඉඩ දුන් කාලය තුල. එයා කිව්වේ මාසයක්ද සතියක්ද? ඉඩ දුන් කාලය තුල ණය හිමියට සල්ලි ගෙවනකොට ඒ ගෙවිය යුතු වටිනාකමින් කරන අඩු කිරීමට කියනවා ලද වට්ටම්. ගෙවන්න තිබ්බේ 100යි 100ක් වෙනකොට 90යි කිව්වේ. පොඩි ඩිස්කවුන්ට් එකක් ලැබුණා. අන්නේ නම් ඔයා තේරුම් ගන්න මුදල් වට්ටම් නම් ගිණුම් ගත කරන්න ඕන. ඒක ඒ දෙන්නගේ පැත්තෙන් අපි ඒ විදිහට හඳුනා ගන්නත් ඕන. මේක ආරම්භයක් විතරයි. මේ වට්ටම් ගැන අපි දිගින් දිගට සාකච්ඡා කරනවා ඉස්සරහට. මේක ටිකක් සංකීර්ණයි. හිතන තරම්ම නෙවෙයි. නමුත් පොඩ්ඩක් ණය ගැතිය ණය හිමියොත් පැටලෙන කාලේ වට්ටම් ගැන නේද දුන් වට්ටම් ලද වට්ටම්. අපි එහෙම හිත බලාගෙන යමු ඉස්සරහට. එහෙනම් ලියමු. ඔව් අහන්න. ඉස්සරහට වට්ටම් තව වර්ගීකරණය කරනවද? නෑ. වට්ටම් වර්ග ඔච්චරයි. නමුත් මේ වගේ අපි තව තව සාකච්ඡා කරනවා මේවා වෙන වෙන ආකාරවලට දීලා සංඛ්‍යා වෙනස් කරමින් ඒක අනිත් පැතිවලට දෙනවා. මම ඉස්සරහට කියන්නම්කෝ ඒක. වට්ටම දීලා කීයද වටිනාකම කියලා අහන්න පුළුවන්. ওই වගේ එක එක විදිහට දෙනවාට අභ්‍යාස ඇති මේක ඉස්සරහට බැලුවම තේරෙයි ඔය සමීකරණ ලියුට් එකේ. හරි අපි ලියමු එහෙනම් මුදල් වට්ටම් කියන එක. මාතෘකාව ලියලා තියෙන්නේ අංක 2 මුදල් වට්ටම්. හරිද? මුදල් වට්ටම කියලා ලියලාද? ඔව් ඔව් සර්. හරි අපි යටතේ ලියමු මෙහෙම. ණය ගනුදෙනුවක් ඉඩ දුන් කාලය තුල පියවීමේදී ණය ගනුදෙනුවක් ඉඩ දුන් කාලය තුල පියවීමේදී ණය ගනුදෙනුවක් ඉඩ දුන් කාලය තුල පියවීමේදී එම ණය වටිනාකමෙන් සිදු කරන අඩු කිරීම. ඉඩ දීපු කාලය ඇතුලේ ණය පියෙව්වා. එතකොට අඩු කරා. ඒ අදහස ඔළුවේ තියෙන්න ඕන. ණය ගනුදෙනුවක් ඉඩ දුන් කාලය තුල පියවීමේදී, බේරුම් කිරීමේදී එම ණය වටිනාකමෙන් සිදු කරන අඩු කිරීම. මේකත් එක්ක හිතලා අවබෝධ කරගන්නත් ඕන. right තවදුරටත් අපි ලියනවා යටතේ මුදල් වට්ටම් ප්‍රධාන වර්ග දෙකකි. මුදල් වට්ටම් ප්‍රධාන වර්ග දෙකකි. මුදල් වට්ටම් ප්‍රධාන වර්ග දෙකකි. ඔව් කියන්න බලන්න වර්ග දෙක මොනවද? දුන් වට්ටම් ලද දුන් වට්ටම් ලද වට්ටම්. ඔව් ලියමු දුන් වට්ටම් එක දුන් වට්ටම් නැත්නම් පළවෙනි තරුව දුන් වට්ටම් දෙවෙනි තරුව ලද වට්ටම්. දුන් වට්ටම් ලද වට්ටම්. එයාට දෙලිය. ඔව් අහන්න. සර් එතකොට හැම වෙලාවකම දුන් වට්ටම් වියදමක් ලද වට්ටම් ආදායමක් නේ. ඔව් අනිවාර්යයි. දුන් වට්ටම් කියන්නේ වියදමක්. ඒක අනිවාර්යයෙන්ම එහෙමයි. විදුලි ගාස්තු වියදමක් වගේ දුන් වට්ටම් වියදම. ඒ වියදම් වල නිර්වචනය මතකද මේ සඳරුඩ? ඔව් සර්. කියන්න බලන්න වියදම් නිර්වචනය. අයිතිකරුවන්ට බෙදා හැරීමක් හැර හිමිකම පහළ යාම ප්‍රතිඵලයක් වන වත්කම් වල වැඩිවීමක් හෝ වගකීම් වල වැඩිවීම. right මම ඔයාලට ඒක පැහැදිලි කරලා වෙනවා කියන නිර්වචනය මේ බලන්න. දැන් පුතේ මේ පැතුම්ට රුපියල් 100ක් ලැබෙන්න තිබ්බනේ ණය ගැතියගෙන්. ඒකට ඉස්සෙල්ලාම 90ක් ලැබෙනවා. අපි කඩලා ගමු ගනුදෙනුව. එනේ ණය ගැතිය 90ක් අඩු වෙනවා. නේද? අඩු වෙලා මුදල් වැඩි වෙනවා 90ක්.
ඒ ණයගැතියගේ 90නේ ලැබුණේ. ඉතුරු 10 ලැබෙන්නේ නැහැ නේද? ඒකනේ දුන්වට්ටම් කියන්නේ. දැන් ඒක කොහොමද ලියවෙන්න ඕනේ එහෙනම්? මෙයා 100ක් වෙනුවට 90ක් ගත්තා. ඉතුරු 10 ලැබෙන්නේ නැහැ. මොකද අඩු වෙන වත්කම? ණයගැති වත්කම අඩු වේ. ණයගැති වත්කම අඩු වෙනකොට නිකම්ම වත්කමක් අඩු වෙලා යනකොට ඒකට කියන්නේ මොකක් කියලාද මේ? වියදමක්. දුන්වට්ටම්. අයිතිකරුවන්ට දුන්නේ නැහැ. හැබැයි එයාගේ අයිතිය අඩු වුණා. ප්‍රතිඵලයේ වත්කම් අඩුවීම. ආදේශ කරගන්න තවට එහාට හිතලා දැක්කද? දැකද අර ඕලෙවලදී අපි මේ චූට්ටම් අතු පිටින් මෙහෙන් අත ගන්නවා. දැන් එහෙම බෑ. දැන් මේකයි මේකේ උප්පත්තිය ඉඳලා ගනුදෙනුවේ උප්පත්තිය ඉඳලා තේරෙන්න ඕන. නිර්වචනයට අනුව දැන් සඳුරු කිව්වේ මේ අයිතිකරුවන්ට දෙන්නේ නැතුව හිමිකම පහළ ගියා. වත්කම් අඩුවීම තමයි එහි ප්‍රතිඵලය. ආගේ වත්කම් අඩුවීම හෝ වගකීම් වැඩිවීම ප්‍රතිඵලයක් වන අයිතිකරුවන්ට බෙදා හැරීමකින් තොරව සිදුවන්නා වූ හිමිකමේ සිදුවන පහළ යාම. පැහැදිලි? ඒ අදහස තමයි මේ තියෙන්නේ. රයිට්. එහෙමනම් සඳරු තේරෙනවද? අනිවාර්යයෙන්ම දුන්වට්ටම් කියන්නේ මොකද්ද? වියදම. වියදම. ඒක එහෙමමයි. ඒක ලෝක සත්‍යයක්. ඒ වගේම ලද වට්ටම් ආදායම. ආදායම ඇති වෙන්න පුළුවන් ක්‍රම දෙක මොකද්ද? හිමිකම ඉහළ යාම ප්‍රතිඵලයක් මේ මොනවා වෙලාද? හිමිකම ඉහළ යන්නේ මොනවා ප්‍රතිඵලයක් විදිහටද? වත්කම් වල වැඩිවීමක් වගකීම් වල අඩුවීම. දැන් මෙතෙන්දි වෙලා තියෙන ලද වට්ටම් වලදී මොකද වෙලා තියෙන්නේ? වත්කම් වැඩි වෙලා. නෑ නෙමෙයි බලන්න. ඔන්න අවබෝධ කරගන්න ඕන. දැන් මෙයාට කීයක්ද ගෙවන්න තිබ්බේ? වත්කම් වැඩි වෙලා නෑ. මෙයාගේ පැත්තේ කීයද ගෙවන්න තිබ්බේ? 100ක් වෙනකොට 90ක් ගෙවුවා. හරි. එහෙනම් වත්කම් අඩු වුණානේ. මුදල් වත්කම අඩු වුණා. රයිට් මම දෙවෙනි ගන්නම්. ගෙවිය යුතු දේ වගකීම අඩු වුණා. වෙළඳ ගෙවිය යුතු දේ අඩු වුණා. තව කීයක් ගෙවන්න තියෙනවද? 100න් 90ක් ගෙවුවා. තව කීයක් ගෙවන්න තියෙනවද? 10. 10. ඒ 10 ගෙවනවද දැන්? නෑ. නෑ. අපි ඉඩ දුන් කාලය තුල ගෙවා ගත්තෙන් වාසියක් ආවනේ අන්න. වගකීමක් අඩු වෙනවා. වෙළඳ ගෙවිය යුතු දේ වගකීම අඩු වෙනවා. හිමිකම වැඩි වුණා. ආන්න ලද වට්ටම්. වැඩි වෙනවා. එහෙනම් මට කියන්නේ මේක ආදායමක්. ඒ ආදායම ඇති වෙන්නේ මොකක් විදිහටද? නිර්වචනය මතක නම් දැන් එන්න ඕන. වගකීම් අඩුවීම. අන්න ඒක තමයි කිව්වේ. දැන් තේරෙනවා අන්න ඒ වගේ තියෙනවා. ආදායම්. වගකීම් අඩුවීමක් තුළින් ඇතිවන ආදායම්. හරි. ඉතින් මම ඒකේ තියරි එක පැහැදිලි කිරීම සමහර කෙනෙකුට අවුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොනවද කියලා ගැටලු වෙන්න පුළුවන්. නමුත් අපි ඒව අවබෝධ කරගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා තේරෙනවා. ඒගොල්ලෝ එක් ගමු. අනිත් අය ඉතින් ටික මෙතනට එමු. තාම ඔය මුල. හොඳයි. එහෙනම් මම ওই නෝට් එකම සම්පූර්ණ කරන්නම්. අපි වර්ග දෙක බෙදලා නැවැත්තුවා නේද? දුන්වට්ටම් සහ ලදවට්ටම් කියලා. ඔව් සර්. ඔව්. පහලින් තරුවක් දාලා ලියමු. දුන්වට්ටම් කියන්නේ මොකක්ද කියලා මම කියන්න හදන්නේ. ඉඩදුන් කාලය තුල ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ඉඩදුන් කාලය තුල ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී ඉඩදුන් කාලය තුල ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී අදාළ ණයගැති වටිනාකමින් සිදු කරන අඩු කිරීම. අදාළ ණයගැති වටිනාකමින් සිදු කරන අඩු කිරීම. අදාළ ණයගැති වටිනාකමින් සිදු කරන අඩු කිරීම. හිස් තැනක් වේ. දැන් දන්නව මොකද්ද කියලා? දුන් වට්ටම් වේ.
හරි අංක 2 නැත්නම් ඊළඟ තරුව ලද වට්ටම් ගැන අපි ලියමු. ඔය විදිහට මට හදලා කියන්න පුළුවන් ලද වට්ටම් කියන එක ඕක තේරුම් අරන්. ඕකම කරකවලා කියන කවුරු හරි. ඔය විදිහටම පටන් අරන්. ඉඩ දුන් කාලය තුල ණය හිමිට මුදල් ගෙවීමේදී අදාළ ණය හිමි වටිනාකමෙන් සිදු කරන අඩු කිරීම. හරියටම හරි. ලියා ගන්න මේ සඳරු කියන එක ලියා ගන්න. ඉඩ දුන් කාලය තුල ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ඉඩ දුන් කාලය තුල ණය හිමියන්ට මුදල් ගෙවීමේදී අදාළ ණය හිමි වටිනාකමෙන් සිදු කරන අඩු කිරීම අදාළ ණය හිමි වටිනාකමෙන් සිදු කරන අඩු කිරීම ලද වට්ටම් වේ. අදාළ ණය හිමි වටිනාකමෙන් සිදු කරන අඩු කිරීම ලද වට්ටම් වේ. අපි පොඩි අභ්‍යාසයකින් මේ කතා කරපු එකම අභ්‍යාසයක් විදිහට සාකච්ඡා කළා. මම හිතනවා අද ආදායම් ප්‍රකාශනයට මම යන්නේ කට්ටිය සැලකිය යුතු පිරිසක් ගෙවල් වල ගිහිල්ලා මේක දරා ගන්න අමාරු හරි මොනවා හරි ඇති සූදානම් නැතුව වෙන්නේ නැති. නමුත් ඉතින් අපි මෙහෙම තමයි යන්නේ. මේකට ඕගොල්ලෝ හැඩ ගහනවා මිසක් ළමයි වැඩි කරගන්න මං හැඩ ගහෙන්නේ නැහැ. ඉතින් එහෙම එකකුත් තියෙනවා. මේ පරණ අවුරුදු වල අත්දැකීම මේ කට්ටිය ඉන්නව නංගිලා මල්ලිලා ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා අයියලා මෙහි අහම වෙන උන දේවල්. ඒ නිසා එතනට කොහොම හරි සූදානම් වෙන්න. හරි පුතේ අපි ලියමු මෙහෙම පොඩි අභ්‍යාසයක්. අපි මේ කතාවම ලියාගමු නේද? ඒකට වඩාත් පහසු වෙන්නේ. ලියමු. නිදසුනක් ලියන්න. පැතුම් විසින් රුපියල් 1,25,000ක් රුපියල් 1,25,000ක් මිල ලකුණු කළ භාණ්ඩ 1,25,000ක් මිල ලකුණු කළ භාණ්ඩ සියයට 25ක වට්ටමකට යටත්ව 120ක කියලා දාමු 120ක වට්ටමකට යටත්ව 120ක වට්ටමකට යටත්ව මෙවිනුට ණයට විකුණු අතර මෙවිනුට ණයට විකිණීය කියලා අපි හදමු ණයට විකුණන ලදී මෙවිනුට ණයට විකුණන ලදී ඊළඟ ලියන්න එම තොගවල පිරිවැය 50000කි ලියා ගන්න බැරුණා නම් අහන්න ඕන එම තොගවල පිරිවැය 50000ක ඒ කියන්නේ 50000ක තොග තමයි 1,25,000කට මිල ලකුණු කරලා තිබිලා තියෙන්නේ විකුණන වෙලාවේ 120ක් අඩු කරලා දීලා තියෙනවා එම තොගවල පිරිවැය 50000 right තවත් ඡේදයක් ගන්න මේක දෙවෙනි පොයින්ට් එක තව ඡේදයක් ගන්න පැතුම් ණයට විකිණීම පැතුම් විසින් භාණ්ඩ ණයට විකිණීමේදී
මාසයක් තුල මුදල් ලබා දෙන්නේ නම් පැතුම් ණයට භාණ්ඩ විකිණීමේදී නැත්නම් භාණ්ඩ විකිණීමේදී මාසයක් තුල මුදල් ලබා දෙන්නේ නම් 10%ක වට්ටමක් අඩු කරන බව සඳහන් කර තිබුණි. 10%ක වට්ටමක් අඩු කරන බව සඳහන් කර තිබුණි. සඳහන් කර තිබුණි. එකටම ලියමු මෙවිනු විසින් නැත්නම් මෙවිනු ඉඩදුන් කාලය තුල අදාළ මුදල පියවන ලදී. මෙවිනු ඉඩදුන් කාලය තුල අදාළ වටිනාකම පියවන ලදී. නැත්නම් ගෙවුවා. සල්ලි වලින් ගෙවුවා. right. අවශ්‍ය වන්නේ එක එතන ගනුදෙනු ගොඩක් තියෙනවා කස්සේ එක පැතුම්ගේ ව්‍යාපාරයේ සහ මෙවිනුගේ ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයට ඉහත ගනුදෙනු වල බලපෑම ඇතුළත් කිරීම. මෙවිනු නේ. පැතුම්. right. දැවට පොඩි අවබෝධයක් තියෙනවනේ පැතුම් විකුණුම් කරු මෙවිනු ගැනුම් කරු කෙනෙක් ගැන අවබෝධයක් තියෙනවා. ලියා ගන්න බැරි වුණා නම් මට ඉක්මනට කියන්න ආයෙත් කියන්න. ගැටලුවක් නැහැ නේ ලියාගත්ත නේද? හරිද? සඳරු? හරි සර්. right. දෙපොතේ මට දැන් කියන්න පළවෙනි අවස්ථාව. අපි පැතුම්ගේ ව්‍යාපාරය පැත්තෙන් ගමු. එක කියලා දාලා ලියන්න පැතුම්ගේ ව්‍යාපාරය. පැතුම්ගේ ව්‍යාපාරය. ඊයටදී මම ලියනවා භාණ්ඩ විකිණීම කියන එක. අංක 1 අවස්ථාව විදිහට මම ගන්නවා තොග විකිණීම. මට ඉක්මනින් මෙන්න මේක ලියන විදිහ කියන්න ඔයගොල්ලෝ ලියලා ඉවර කළා. වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියන සමීකරණයට පැතුම්ගේ ව්‍යාපාරයේ භාණ්ඩ විකිණීම ලියන හැටි කියලා දෙන්න. තොග විකිණීම කොහොමද ලියන්නේ? කාටද කියන්න පුළුවන් ඉස්සෙල්ලාම විකිණීම පැතුම්ගේ ව්‍යාපාරයේ විකිණීම විකුණන ආකාරය පැතුම් දන්නවද කොහොමද ලියවෙන්නේ? තොග වත්කම ඍණ 1,2000යි ණය ගැති වත්කම ධන 1,20,000යි. නෑ පුතේ. පොඩි දෝෂයක් තියෙනවා එතන. ඔයාලට මං කිව්වා මතකද? තව කවුරු ඉන්නවද? අපි අහලා බලමු. හොඳයි. තව උත්සාහ කරන්න කවුරු හරි. තොග වත්කම අඩුවේ 50,000යි. මුදල් වත්කම වැඩි වේ ලක්ෂයයි. ණයට ඔක්කොම ගනුදෙනු වෙන්නේ ණයට. ණය ගැති වත්කම වැඩි වේ ලක්ෂයයි ලාභය වැඩි වේ 50,000යි. right.
ඔන්න එහෙම ලියපු අය හරි. ඔන්න පැතුම් පොඩක් අහගන්න හොඳට. දැන් පුතේ මේ ඔයාගේ කඩේ ලකුණු කරලා තියෙන්නේ මිල 1,25,000ක් නේ. ඔයා මේ 1,25,000කට ලකුණු කරලා තියෙන්නේ කීයට ගෙනාවුවාද? බලන්න මම දීලාද පිරිවැය කියලා දීලාද? එමෙ තොගවල පිරිවැය කීයද? කො මිල ලකුණු කරලා දිනන 1,25,000ක් පැතුම්ගේ කඩේ. ඒ කීයකට ගෙනාවුවාද? පිරිවැය කීයද ඒ තොගවල? 50,000යි. 50,000. right. එහෙනම් දැන් මේ 50,000කට ගෙනාපු තොග තමයි ඔයා ලකුණු කරලා තියෙන 1,25,000කට විකුණන්නේ. මෙවිනු ආපු වෙලාවේ ඔයා කියන එක යට සැලකිල්ලක් විදිහට මම අඩු කරන්නම් කීයද? 100ට ඉක්මනින් කියන්නේ 100ට 20ක්. එහෙනම් 1,25,000න් 20ක් කියන්නේ කීයද? 25,000යි. 1,25,000න් 20ක් කියන්නේ 25,000. 12,500යි. අන්න 25,000ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. මේ ඩිස්කවුන්ට් එකට කියන්නේ මොන වට්ටම්ද? වෙළෙඳ වට්ටම්. එහෙනම් අපි දැන් කලින් කිව්වා වෙළඳ වට්ටම ගිණුම් වල ලියන්නේ නැහැ. අපි ලියනවා මෙන්න මේ විදිහට. වෙළඳ වට්ටම ගිණුම් වල ලියන්නේ නැහැ. මේ කතාව ලියනවා මම මේක මකලා දාන්නම්. ගමු මෙහෙම. ඉස්සලම වත්කම් යටතේ ඍණ 50යි තොග මම 10 වලින් ලියන්නම් ලේසි වෙන්න. 50ක තොග අඩු වුණා. දැන් වල වැඩි වෙනවා ණය ගතිය කීයකද? 100ක. ඒ 25ක් අඩු කරන්නේ 125ක් ලකුණු කරලා තිබ්බට 125ක් ලකුණු කරලා තිබ්බට 125ක් ලකුණු කරලා තිබ්බට කියන්නේ 100ක් හම්බුනහම ඇති. 25 කතාව බොරු වෙලද වට්ටම්. ලාභයි 50. පැතුම් තේරුණාද කියන්න මට දැන්? නැත්නම් ආයිත් කියලා දෙනවා. පැතුම් හසරංග හරිද? හරි සර් තේරුණා. right. දැන් එහෙනම් ඕක මෙවිනිගො පැත්තෙන් මට කියන්න බලන්න කවුරු හරි. මෙවෙනු භාණ්ඩේ මිලදී ගන්නවා ණයට ගන්නවා. ණය පදනමවත මිලදී ගන්න. කොහොමද ලියන්නේ? කොයි චතුනේ එහෙම කතා කරන්නේ මොන යාද? චතුනේ කොහොමද ලියන්නේ මෙයාගේ පැත්තේ? මෙවෙනිගො පැත්තේ. කවුරු හරි කියන්න බලන්න. අමාෂා තේරලා නැහැ එහෙමනම්. දැන් මෙවිනු ගන්නේ කීයක භාණ්ඩද? දැන් පැතුම් විකුණන භාණ්ඩනේ මෙවිනු ගන්නේ. එයා කීයක්? ලක්ෂය. අන්න වත්කම් දන ලක්ෂයයි තොග. යාට තොග වැඩි වෙනවා ලක්ෂයකින්. ණයට ගෙනාවේ දැන්. ගෙවන්න ඕන. ණය හිමි වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා ලක්ෂයකින්. ඔන්න පළවෙනි කොටස ලියන්නේ එහෙමයි. ඒක ලියා ගන්නකො ඉස්සල්ලා. දෙන්නට බෙදලා ලියා ගන්න. ව්‍යාපාර දෙකේම ඉන්නවනේ. තව ගනුදෙනුවක් තියෙනවා. මේක ලියලා ඉවරලා කියන්නේ මොකද්ද තව තියෙන ගනුදෙනුව? පියවන වෙලාවේ. පියවන්න ඕන. අන්න හරි. දැන් මේක ගෙවන්න ඕන. මෙයාට නම් ලැබෙනවා. මෙයා ගෙවනවා. බලන්න මේ එක ගනුදෙනුව යන්නේ හැම පැත්තෙම. මෙවෙනු විසින් මුදල් ගෙවීම. මුදල් ගෙවීම වට්ටම අඩු කරලා ගෙවන්නේ. මෙයාට මුදල් ලැබීම ඒත් එහෙම වට්ටම අඩු කර. නිකම්ම මුදල් ලැබෙනව නෙවෙයි. වට්ටම අඩු කර මුදල් ලැබීම. right. මම ආයෙත් සමීකරණය ලියනවා වගේ. එතනින් අපේ වැඩ නවත්තන්න බලාපොරොත්තු වෙනවා. මට ඉක්මනින් කියන්න බලන්න. ඒකත් හිතලා මතලා ලියන විදිහ. දැන් ඔයාලට ඉස්සෙල්ලා කියන්න හරි. අපිම පැතුම්ගේ පැත්තෙන් දැන් පැතුම්ට සල්ලි ලැබෙන එක කියන්න බලන්න. මුදල් වත්කම අඩුවේ 90000යි. වෙළඳ ගෙවිය යුතු දේ අඩුවේ ලක්ෂයයි. ඔය කාගේ පැත්තෙන්ද කියන්නේ? ඔය ගනුදෙනුව කියන්නේ කාගේ පැත්තෙන්ද? මෙවිනුගේද පැතුම්ගේද? මෙවිනුගේ පැත්ත. හරි මට කියන්න. දැන් කියන්න.
මුදල් අඩුවේ 90000යි. ඔව්. වෙළඳ ගෙවිය යුතු දෑ අඩුවේ ලක්ෂයයි. හා මේ හිමි වැඩිවේ 10000යි. 10000. හරියටම හරි. ඔන්න බලන්න. දැන් මෙවිනු ගෙවන්න එපයි පැතුම්ට ලක්ෂයක් නේ. හැබැයි ගෙවන්නේ නැහැ ලක්ෂෙම. 10% අඩු කරලා ගෙවන්නේ මුදල් වට්ටමක් ලැබෙනවා. එහෙනම් ගෙවන්නේ 90යි. වත්කම් යටතේ ඍණ 90යි මුදල් අඩු වුණා. හැබැයි වගකීම අඩු වෙනවා 100කින්. ඒ 100ක් ගෙවන්න තිබ්බ එක නැති වෙලා යන්නේ. අන්න යට වාසියක් එනවා 10ක් එනවා වගකීම් අඩුවීම තුලින් හිමිකම වැඩි වෙනවා. අන්න ආදායමක් ඇති වෙනවා ලද වට්ටම් කියලා ආදායමක් ඇති වෙනවා. right. ඒ වගේම මට කියන්න අපි සඳරු ගොඩක් උත්තර දීපු නිසා වෙන කාටරි අවස්ථාවදීම පාරමී සුරංගනා මට කියන්න පුළුවන්ද මේ පැතුම්ගේ පැත්තෙන් ඕක අඳුනගන්න. මෙයාට මුදල් ලැබෙනවා. ඔය පාරමී කීයක්ද ලැබෙන්නේ පැතුම් මේ පැතුම්ට? සල්ලි ලැබෙන්නේ කීයක්ද? රයිට් කමක් නැහැ. දැන් නිකන් බලන්න මේක අමාරු නෑ පාරමී. මෙසේජ් එකක් දානවා ටිකක් අමාරුයි මෙහෙමයි. දැන් මේ මෙවිනුනේ සල්ලි ගෙවන්නේ. ගත්තු කෙනා එයා ගෙවනකොට මෙයාට ලැබෙනවා. දැන් ලැබෙන්නේ කීයක්ද කියලා තමයි තියෙන ප්‍රශ්නේ. මට කියන්න කවුරු හරි කමන්නේ ලැබෙන්නේ කීයක්ද? මුදල් වත්කම වැඩි. 90000යි. ඔව් 90000ක් ලැබෙන්නේ. ඔව් කියන්නේ සඳරු කියන්න. මුදල් වත්කම වැඩි වේ 90000යි. ඔව්. වෙළඳ ගෙවිය යුතු දෑ වෙළඳ ලැබිය යුතු දෑ අඩුවේ ලක්ෂයයි. අන්න ඔව් හරි. හිමිකම් අඩුවේ හිමිකම අඩු වෙනවා ලක්ෂ. අන්න හරි. දැන් වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙනවා සහ හිමිකම අඩු වෙනවා 10ක්. ඒකට කියන්නේ දුන් වට්ටම්. අන්න වට්ටමක් දුන්නා. දෙකනේ ටිකක් සංකීර්ණ ගන්න තව ඊට එහාට අපි යනවා. එහෙනම් ඔන්න අවබෝධ කරගන්න. එයාගේ පැත්තෙන් වට්ටමක් අඩු කළා. මේ තියෙන වෙළඳ වට්ටම අපි අඩු සලකන්නේ නැහැ. මුදල් වට්ටම් ගිණුම් වල ලිව්වා. ඔන්න ආකාර දෙකම. උපරිම ඔච්චරයි. ඔය එන්න පුළුවන් උපරිම මට්ටමේ දැන් ඒ සම්බන්ධයෙන් උපරිම තීරය තුලත් අභ්‍යාසයක්. ලකිනි හරිද මේවා ටිකක් කළා හිටියේ නෑ. සිග්නල් ප්‍රශ්නයක් කළා. දැන් හරිද? හරි සින්න මේ අවුට් එකක් වෙලා ටිකක් වෙලා ඉන්න උනා. දැන් කොහොමද වැඩි පැහැදිලිද බලන්න පුතේ මේක තේරෙනවද බලන්න? මේ අභ්‍යාසවල ලියාගත්තේ නෑ නේද මේ ගනුදෙනුව? නෑ සර්. හරි අපි මේ සඳරු මේවට පුළුවන්ද මේක ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. දැන් මේකෙන් පස්සේ පන්තියෙන් පස්සේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න. හරි. හරි. එතකොට අනිත් ඒවා ඔව්. උත්තරේ දැන් තියෙනවනේ මේකේ. සර් මට ඔව්. සර් ඔව්. මට රෙකෝඩින් එක එවන්න පුළුවන්ද? හරි රෙකෝඩින් එක නම් හරි YouTube අප්ලෝඩ් කරලා නෙවන්න ඕන. මට දැනට මම ෆොටෝ එකක් දාන්නම්. මේකත් මම අප්ලෝඩ් කරලා දාන්නම් ගෲප් එකට. හරි සර්. හරි. එහෙනම් ඔන්න ඕක තමයි තත්ත්වය ටිකක් වැඩි සංකීර්ණයි. දැන් මේක සඳරුම තමයි ඇහුවේ කොහොමද ලියන්නේ කියලා. ඉතින් භාගෙට කියලා නවත්තන්නත් බෑ. වට්ටම් ගැන මම සියල්ල කියලා දුන්නා. ඔයගොල්ලෝ උත්සාහ කරන්න අවබෝධ කරගන්න සහ ඒ මට්ටමේට අපිට යන්න වෙනවා. මට ඉතින් බොරුවක් කර කර හිමීහිට පොඩි දේවල් කී කී ඉන්න පුළුවන්. නැත්නම් පාඩම් වල පොඩ කරගෙන වේගෙන් යන්නත් පුළුවන්. වේගය වගේ පේන්න. එක එක සිස්ටම් තියෙනවා මේවයි. නේද? හැම පාඩකෙම පොඩ කරගෙන රිවිෂන් කියලා දාලා තමයි ඊටු ඒවා කරන්නේ. ඕන තරම් ට්‍රික්ස් තියෙනවා. ඒගොල්ලෝ අවබෝධ කරගන්න මේ ටියුෂන් මහා බිස්නස් එකක් නේද? ඉතින් ඒකේ වටපිටේ ඒ ඕන දේවල් කරපු දෙන් අපි අපේ පාඩුවේ ඕගොල්ලන්ට උදව්වක් කරගෙන මේ කණ්ඩායම හොඳ අරමුණකට හොඳ තැනකට එක්කගෙන යන්න කටයුතු කරනවා. රයිට්. මේ එහෙමනම් මම ඔයාලට ලින්ක් එක දානවා දැන් පේපර් එකේ. ඔයාමට 6ට කලින් උත්තර ටික ලියලා දාන්න. 6 වෙන්න ඕනේ අපිට පැය භාගයක් ඇති වෙයි කියලා මට දෙනවා. 5:30. 5 ඉන වෙලාව නේද? 5:30ට කලින් දාන්න. පොඩ්ඩක් එහෙම වුණොත් මට මෙසේජ් එකක් දාලා කියන්න. තව පොඩ්ඩක් වෙලාව ඕන නම් ඒ ගැන මාව දැනුවත් කරන්න. නැත්තම් මම 5:30ට ටයිම් එතන නවත්තන රෙස්පොන්ස් බාර ගන්න එක නවත්තන. හරි. එහෙමනම් මොන හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්.
එහෙම අය ඉඳිද්දි අනිත් අයට සමු ගන්න අවසරයි. එහෙනම් ලබන සතියේත් අපි මේ වෙලාවට හම්බෙමු. අදත් අපිට ආදායම් ප්‍රකාශනය කරගන්න බැරුණා. ලබන සතියේ කරනවා. හරි එහෙමනම් උසරණයි පරිස්සමෙන් ඉන්න. ආයිබෝන් ඔක්කොටම. අනස